අපි හැමෝම මියුට් කරගන්න තමන්ගේ මයික්ස් ඔක්කොම මියුට් කරගන්න. මුලින්ම අපි කතා කරන්න යන්නේ නාට්‍ය කියන්නේ මොකක්ද කියන එක. අපි දන්නවා නාට්‍ය කියන දෙයට විවිධ වූ නිර්වචන, විවිධ වූ අදහස් තියෙන්න පුළුවන්. ඉතින් අපි විෂයක් විදිහට මේක හදාරනකොට අපි ඒ ගැන විවිධ වූ නිර්වචනයන්, පෙරදිග හෝ අපරදිග විවිධ වූ නිර්වචනයන් පිළිබඳ අවධානය යොමු කිරීම වැදගත් වෙනවා. අපි බැලුවොත් එහෙම නාට්‍ය යන්නට භාරතමුනි පඬිවරයා කියනවා නාට්‍ය කියන්නේ ලෝකයේ පැවැත්ම අනුකරණය කිරීමක් කියලා. නාට්‍යයක් කියන්නේ ලෝකයේ තියෙන යම්කිසි ස්වභාවයක්, එහෙම නැත්නම් ලෝකේ යන ක්‍රමය අනුකරණය කිරීමක් තමයි ඇත්තම නාට්‍යයක වෙන්නේ. මොකද නාට්‍ය කියලා 아무තු දෙයක් වෙන්නේ නැහැ. ලෝකයේ තියෙන මොකක් හරි සිද්ධියක් වෙන්න පුළුවන්, ලෝකයේ තියෙන මොනවා හරි අවස්ථාවක් වෙන්න පුළුවන්. ඔයගලන්ට ටියුට් එක ඇවිල්ලා තියෙන නැත්නම් ගෲප් එකෙන් ගන්න ඔයගලන්ගේ WhatsApp ගෲප් එකෙන් මම ආයේ ඔන්නක් ෂෙයා කරන්න පාඩම ඉවරුනායින් පස්සේ. එතකොට නාට්‍ය කියන්නේ ලෝකයේ තියෙන පැවැත්ම අනුකරණය කිරීමක් කියලා භාරතමුනි පඬිවරයා කියනවා. මොකද තව තැනක යා කියනවා ලෝකයේ තියෙන දුක්ඛ සතුට කියන මේ දෙකේ යම් ස්වභාවයක් තියෙනවද එය අංග ආදී අභිනයෙන් ප්‍රකාශ කිරීමක් නාට්‍ය කියලා භාරතමුනි පඬිවරයා කියනවා. ඒ කියන්නේ ලෝකයේ තියෙන මොනවා හරි සතුට වෙන්න පුළුවන්, දුක වෙන්න පුළුවන්, ඒ කිසි අවස්ථාවක් හරි සිද්ධියක් හරි අභිනය කියන ශිල්ප ක්‍රමය භාවිතා කරලා ප්‍රකාශ කිරීම නාට්‍ය කියලා භාරතමුනි පඬිවරයා කියනවා. එයා එහෙම කියනකොට අපි බලමු තවත් නිර්වචන කිහිපයක් තියෙනවා. ඇරිස්ටෝටල් කියනවා නාට්‍ය කියන්නේ ක්‍රියාවක් අනුකරණය කිරීමයි. භාරතමුනි පඬිවරයා කිව්වේ නාට්‍ය යන ලෝකයේ පැවැත්ම අනුකරණය කිරීමයි. මේ ඇරිස්ටෝටල් කියනවා නාට්‍යයක් කියන්නේ යම්කිසි ක්‍රියාවක් අනුකරණය කිරීමයි. ඒක හරි. දැන් මිනිස්සු අපි බලන නාට්‍යවල අපි මේ කරන මේ ජීවත් වෙන ලෝකයේ කරන යම්කිසි ක්‍රියාවන් අනුකරණය කිරීමක් තමයි සිද්ධ වෙන්නේ. හරිද? ඒතර ඇරිස්ටෝටල් කියනවා නාට්‍ය ක්‍රියාවක් අනුකරණය කිරීමක් කියලා. අපි බලනකොට විලියම් ෂේක්ස්පියර් ගේ නිර්වචනය බලවොත් එහෙම නාට්‍ය කියන්නේ සමාජයේ කැඩපතක්. ඒ කියන්නේ නාට්‍ය කියන කැඩපත සමාජයට අල්ලලා හරිද කැඩපතක් ඇල්ලුවම මොකද වෙන්නේ? ඒ කැඩපතට ප්‍රතිබිම්බයක් කැඩපතෙන් ප්‍රතිබිම්බයක් එනවා. ඒ කියන්නේ යම්කිසි තැනකට අල්ලපුවම ඒ අල්ලපු තැනේ ප්‍රතිබිම්බය කැඩපතට එනවා. ඒතර නාට්‍ය කියන්නේ සමාජයේ තියෙන යම්කිසි තැනකට යම්කිසි ස්වභාවයක් වෙන්න පුළුවන්, යම්කිසි අවස්ථාවක් වෙන්න පුළුවන්, සමාජයේ යම්කිසි එක් සිද්ධියක් අරගෙන වෙන්න පුළුවන්. ඒක ගැන නාට්‍යයේ කතා කිරීම තමයි වෙන්නේ. ඒතකොට නාට්‍ය කියන්නේ සමාජයට කැඩපත ඇල්ලීමක්. ඒ කියන්නේ ඒක නාට්‍යයක ඒ කියන්නේ සමාජයේ මිනිස්සුන්ගේ තියෙන අපි හිතමු දුක කියන දේ නාට්‍ය ඉදිරිපත් කරනවා. එතකොට ඒක සමාජයේ එක්තරා කොටසක් ඒ නාට්‍යෙන් ඉදිරිපත් කරන්නේ. ඒක තමයි මේ සමාජයට කැඩපතක් ඇල්ලීමක් කියලා කියන්නේ. එතකොට නාට්‍යයකදී අපිට ඒක ඕන පැත්තකට නාට්‍යයකදී පෙන්වන්න පුළුවන්. කැඩපත අල්ලන්නේ කොහෙද? සමාජයට අපි සමාජයේ විවිධ වූ පැතිකඩයන් අපිට පුළුවන් නාට්‍යයකින් ඉදිරිපත් කරන්න. එතකොට විලියම් ෂේක්ස්පියර් ඒ දේ කියනවා. ඒ වගේම බර්නඩ් ෂෝ කියනවා නාට්‍යන ජීවිතේ පෙත්තක් කියලා. ඔව් ජීවිතය අපි හිතමු ජීවිතය කියන්නේ පාන් ගෙඩියක් කියලා. මේ පාන් ගෙඩිය පෙති කපලා අපි පෙති වශයෙන් ගත්තොත් ජීවිතේත් ඒ වගේ ජීවිතේ එක්තරා කොටසක් අපේ විවිධ අවස්ථාවන් තියෙන අපේ ජීවිතේ අපේ විවිධ වූ අවස්ථාවන් තමයි මේ නාට්‍යයක පෙන්වන්නේ. මුළු ජීවිතේම පෙන්වන්න බෑ. මිනිස්සුන්ගේ සමහර විට අපි බලමු මිනිස්සුන්ගේ ජීවිතේ තියෙන අවස්ථාවක් විදිහට අපි කියනවා මිනිස්සුන්ගේ තියෙන මේ චපලත්වය. අපි දන්න මනමේ නාට්‍ය පෙන්වන්නේ චපලත්වය. කාන්තාවගේ තියෙන චපලත්වය පෙන්වන්නේ. හිත වෙනස් වීමේ ස්වභාවය. හරිද? එතකොට ජීවිතේ විවිධ වූ අවස්ථාවන් අපිට නාට්‍යයකදී පෙන්වන්න පුළුවන්. එතකොට ඒකයි කියන්නේ බර්නඩ් ෂෝ නාට්‍ය කියන්නේ ජීවිතේ පෙත්තක් කියන එක.
ඒ වගේම මේ ඔක්කොම දිහා බලනකොට නාට්‍ය කියන්නේ මොකක්ද කියලා අපි කල්පනා කරොත් ලෝකයේ සමාජයේ පැවැත්ම ස්වභාවය. ඒ කියන්නේ ලෝකයේ තියෙන ලෝකයේ සමාජයේ තියෙන පැවැත්මක් වෙන්න පුළුවන්. යම් කිසි ස්වභාවයක් වෙන්න පුළුවන්. මේක සතර අභිනය භාවිතා කරලා හරිද නළු නිලියන් මාර්ගයෙන් වේදිකාවක් මත සජීවීව ප්‍රේක්ෂක සහභාගිත්වයක් ඇතිව සජීවීව ප්‍රතිනිර්මාණය කර දැක්වීම අපි නාට්‍ය කියන්න පුළුවන්. අනිවාර්යෙන් ඒතර නාට්‍යයේ නිර්වචනය මොකක්ද කියන එක අපෙන් අහුවොත් ලෝකයේ සමාජයේ පැවැත්ම හරි ස්වභාවය හරි සතර අභිනය කියන ශිල්ප ක්‍රමය භාවිතා කරලා හරිද නළු නිලියන් භාවිතා තුලින් නැත්නම් නළු නිලියන්ගේ මාර්ගයෙන් වේදිකාවක් මත හරිද ප්‍රේක්ෂකයන් ඉදිරියේ සජීවීව ප්‍රතිනිර්මාණය කර දැක්වීම නාට්‍ය. ඒකට මේකෙදි ඔහේ කුමක්ද පෙන්වන්නේ ලෝකයේ හරි සමාජයේ පැවැත්ම හරි ස්වභාවය හරි කුමක් මාර්ගයෙන්ද අභිනය කියන මාර්ගයෙන් කවුරු විසින්ද නළු නිලියන් විසින් කුමක් මතද වේදිකාවක් මත කවුද එතනදී සහභාගී වෙන ප්‍රේක්ෂකයෝ. ඒතර මේ කරුණු පහ හරියටම අපි දැනගෙන ඉන්න ඕන නාට්‍ය කියන්නේ මොකක්ද කියන නිර්වචනයට. එතකොට නාට්‍ය ගැන අපි කතා කරා. නාට්‍ය කියන්නේ මොකක්ද? නාට්‍ය කියන්නේ විවිධ නිර්වචන. සරලව කිව්වොත් නාට්‍ය කියන්නේ ලෝකයේ සමාජයේ පැවැත්ම ස්වභාවය සතර කියන අභිනය භාවිතා කරලා සතර වූ අභිනය භාවිතා කරලා නළු නිලියන් මාර්ගයෙන් වේදිකාවක් මත ප්‍රේක්ෂකයන්ගේ සහභාගිත්වය මත ප්‍රතිනිර්මාණය කර දැක්වීම තමයි නාට්‍ය කියලා කියන්නේ. අපි ඊළඟ කාරණය බැලුවොත් අපි කතා කරන්නේ නෘත්‍ය නාට්‍ය අපි ගිය සතියේ කියන්නේ ගිය සඳුදා කතා කරා. එන නැවත මම මතක් කිරීමක් කරන්න නෘත්‍ය නාට්‍ය නෘත්‍ය නාට්‍ය. නෘත්‍ය කියන්නේ මොකද්ද? හුදෙක් අංග චලනයක් විතරයි. තාලානුකූල අංග චලනයක් විතරයි. හරිද? එතන මේකේ තියෙන්නේ මොකද්ද? අභිනය ආංගික අභිනය තමයි මේකෙදි භාවිතා වෙන්නේ. මම ටියුට් එකටම යන්නම් පොඩ්ඩක් ඉන්න. හරි. නෘත්‍ය නාට්‍ය අපි ගත්තා නෘත්‍ය කියන්නේ මොකද්ද? පුදු අංග චලන විතරයි තියෙන අදහසක් ප්‍රකාශ වෙන්නේ නැහැ. තාලයකට යම්කිසි රිද්මයක් වෙන්නේ. ඒකවල නෘත්‍ය කියන්නේ පුදු ශුද්ධ නැටුමක් කියන එක අපිට ගන්න පුළුවන්. එතකොට ශුද්ධ නැටුම්, තෙල්මි, කලගෙඩි, ලීකෙලි මේ ඔක්කොම නෘත්‍ය කියන කොටසට අයත් වෙනවා. නෘත්‍යවලදී වෙන්නේ මොකද්ද? අංග චලනයක් වෙනවා අදහසක් ප්‍රකාශ වෙන්නේ නැහැ. හැබැයි යම්කිසි තාලයකට තමයි අංග චලනයන් වෙන්නේ. හරිද? ආංගික අභිනය මෙතනදී ප්‍රධාන වෙනවා නෘත්‍යවලදී. හරිද? නෘත්‍ය ගත්තොත් එහෙම නෘත්‍යවල යම්කිසි අදහසක් මේකෙදි ප්‍රකාශ කරන්න ගන්නවා. දැන් ආංගික අභිනය ආහාර්ය සාත්වික කියන මේ අභින තුනම භාවිතා වෙනවා. ගායනය, වාදනය, නර්තනය තියෙනවා. මුද්‍රා භාවිතයක් සිද්ධ වෙනවා. වඩික පටුන මුද්‍රා නාට්‍ය, නානුමුරය මේ වගේ වන් නෘත්‍ය කියන කොටසට ගන්න පුළුවන්. හරිද? නෘත්‍යවලදී මොකද වෙන්නේ? නෘත්‍යවලදී හුදෙක් තාලානුකූල අංග චලනයක් විතරයි තියෙන්නේ, ආංගික අභිනයක් විතරයි. හැබැයි ඒක නෘත්‍ය වෙනකොට දැන් භාවයක් ප්‍රකාශ කිරීමක් නැත්නම් අදහසක් ප්‍රකාශ කිරීමක් වෙනවා. ආහාර්ය අභිනයයි සාත්වික අභිනයයි ඊට අමතරව ආංගික ආංශිකමේ ආංගික කියන අභිනය භාවිතා වෙනවා. හරිද? එතකොට මේකට උදාහරණ ගත්තොත් එහෙම වඩික පටුන මුද්‍රා නාට්‍ය, නානුමුරය කියන දේවල් ගන්න පුළුවන්. නෘත්‍ය නාට්‍ය කියන කොටසට දැන් එනකොට නාට්‍යයේදී වෙන්නේ මොකද්ද? සතර අභිනයව භාවිතා කරනවා. සතර අභිනය භාවිතා කරනවා. නාට්‍ය පෙළක් මේකේ තියෙනවා. නාට්‍යෝචිත අවස්ථා තියෙනවා. මුලැමැදාග සිද්ධි ගැලපීමක් තියෙනවා. අවස්ථා හා ගැටුම් තියෙනවා. චරිත නිරූපණය තියෙනවා. ඒතර නාට්‍යයක් නෘත්‍ය වලින් වෙනස් වෙන්නේ මෙන්න මේ කියන කරුණු නිසා. අපි මේකේ අභින භාවිතය ගත්තොත් එහෙම ආංගික කියන අභිනය නෘත්‍ය නාට්‍ය තුනේම භාවිතා වෙනවා. වාචික අභිනය භාවිතා වෙන්නේ නාට්‍යවල විතරයි. සාත්වික අභිනය භාවිතා වෙන්නේ නෘත්‍යවලයි නාට්‍යවලයි විතරයි. ආහාර්ය අභිනය තුනේම භාවිතා වෙනවා. යම්කිසි ඇඳුමක් අඳින නිසා, යම්කිසි මේ රංග භූමි අලංකරණයක් තියෙන නිසා. හරිද? එතකොට
මෙන්න මේ කියන කරුණු නෘත්‍ය නාට්‍යවල වැදගත් වෙනවා. හරිද? අපි ඊළඟ කාරණේ කතා කරොත් එම රූපණය කියන්නේ මොකද්ද? රංගපෑම. කවුද රංගපාන්නේ? නළුවා. නළුවාගේ කාර්යය තමයි රංගපෑම. නැත්තම් ඒකට අපි තව දෙයක් කියනවා චරිතය තුල ජීවත් වීම. එහෙම නැත්තම් නළුවා චරිතයට ආවේශ වෙලා ඉන්න එක තමයි රූපණය. ඒක රූපණය කරන්න නළුව තමයි රූපණය කිරීමේ කටයුත්ත කරන්නේ. අපි ගත්තොත් එහෙම රූපණයේදී නළුවා මොනවද වැදගත් කොට සැලකිය යුතු කරුණු කාරණා බැලුවොත් එහෙම අනිවාර්යෙන්ම චරිත ස්වභාවය ගැන හොඳ අවබෝධයක් නළුවාට හෝ නිලියට තියෙන්න ඕනේ. ඒ වගේම නාට්‍ය ශෛලිය පිළිබඳ වැඩි සැලකිල්ලක් යොදන්න ඕන. මොකද රූපණ කාර්ය කරන්න බෑ චරිත ගැන අවබෝධයක් නැතුව, තමන් ඉදිරිපත් කරන නාට්‍ය ශෛලිය පිළිබඳ අවබෝධයක් නැතුව. ඒ වගේම අනුකරණය සමාරෝපණය කියන දේ වැදගත් වෙනවා. මොකද යම්කිසි දෙයක් අපි දන්නවා නාට්‍යයක් කියන්නේ යම්කිසි ක්‍රියාවක් කරපෙන්වීම. ඒකට කියන්නේ අනුකරණය කියලා. එතකොට අනුකරණය කිරීමේ හැකියාව ගැන දැනගෙන ඉන්න ඕන. ඒ වගේම අනුකරණය කරන්න නම් එයා මනමින් සමාරෝපණය වෙලා ඉන්න ඕනේ. නැත්නම් ඒ චරිතයට එයා ආරූඪ වෙලා ඉන්න ඕනේ. ආරූඪ වෙලා හිටියොත් විතරයි ඒ යම්කිසි ක්‍රියාවලිය එයාට අනුකරණය කිරීමේ හැකියාව තියෙන්නේ. ඒ වගේම රූපණය කාර්ය කරන්න කලින් නළුවා හෝ නිලිය ශාරීරික අභ්‍යාස මගින් පංචේන්ද්‍රිය ඊට අනුකූල කරගන්න ඕනේ. කියන්නේ ඒකට තමයි රංග අභ්‍යාස රංග ක්‍රීඩා කියන දේවල් තියෙන්නේ. කියන්නේ එයාගේ මුළු පංච ඉන්ද්‍රියම රූපණ කාර්යයේදී වැදගත් වෙනවා. එතකොට ඒක මනමින් හසුරවන්න එයා රූපණ කාර්යයේදී ඊට අදාළව මනමින් කරුණු කාරණා ප්‍රගුණ කරලා ඉන්න ඕනේ. ඒ වගේම රූපණ ශිල්පයක සතු තවත් ලක්ෂණයක් තමයි අන් අයගේ මත ඉවසන්න ඕන, ආත්ම විශ්වාසයක් තියෙන්න ඕන, මහන්සිය කැපවීම තියෙන්න ඕන. හරිද? සාමූහිකත්වයේ තියෙන්නත් ඕන. එතකොට මේ කියන කරුණු කාරණා රූපණ ශිල්පියෙකුට වැදගත් වෙන. අපි ආයෙ මතක් කරොත් එහෙම එයා රූපණ ශිල්පියෙකුගේ රූපණ කාර්යය සාර්ථක කරගන්න එයාගේ තිබිය යුතු ලක්ෂණ නැත්නම් ප්‍රගුණ කළ යුතු අංග ගත්තොත් එහෙම චරිත ස්වභාවය මනමින් අධ්‍යයනය කරන්න ඕන, නාට්‍ය ශෛලිය පිළිබඳව සැලකිලිමත් වෙන්න ඕන, අනුකරණය සමාරෝපණය ගැන අවබෝධයක් තියෙන්න ඕන. ඒ වගේම ශරීරය නිවැරදිව හැසිරවීමට ශාරීරික අභ්‍යාස මගින් ප්‍රගුණ වෙලා ඉන්න ඕනේ. ඒ වගේම ඉවසන්න ඕනේ, අමාරුකම් මහන්සිය කැපවීම තියෙන්න ඕනේ. ඒ වගේම සාමූහිකත්වය තියෙන්න ඕනේ. මෙන්න මේ කියන ගුණාංග දැන් මේව ඇත්තටම ගත්තොත් අර අන් අයගේ මත ඉවසීම, ආත්ම විශ්වාසය, වේස දරා ගැනීම, සාමූහිකත්වය, අමාරුකම් විඳ දැනීම, මේවා කියන්නේ ගුණාංග. රූපණ ශිල්පියෙක් සතු ගුණාංග. හරිද? රූපණය කියන්නේ මොකද්ද? නළුවාගේ කාර්ය තමයි රංගපෑම. ඒ රංගපෑම නැත්නම් චරිතය තුළ ජීවත් වීම තමයි අපි රූපණය කියලා අදහස් කරන්නේ. එතකොට ඊළඟ කාරණය ගැන අපි කතා කරොත් ඊළඟ මාතෘකාව රංගභූමිය. රංගභූමියක් කියන්නේ මොකද්ද? රංගභූමියක් කියන්නේ යම්කිසි මේ නාට්‍යයක් රංග දක්වන ස්ථානය අපි ඒකට රංගභූමිය කියනවා. රංගභූමියට තවත් වචන ගත්තොත් එහෙම රංග පීඨය කියනවා, රංග මඩල කියනවා, කරලය කියනවා, වේදිකාව කියනවා. විවිධ වූ රංගභූමිය සඳහා විවිධ වූ අපිට වචන තියෙනවා. ඒකට ඔබෙන් ඇහුවොත් රංගභූමියට තවත් වචන මොනවද කියලා? රංග පීඨය, රංග මඩල, කරලිය, වේදිකාව. හරිද? රංගභූමියක් කියන්නේ මොකද්ද? යම්කිසි නාට්‍යයක් රංග දක්වන ස්ථානය අපි කියනවා රංගභූමිය කියලා. අපි රංගභූමි ගැන කතා කරොත් එහෙම හරිද? රංගභූමි ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදන්න වෙනවා. ගෘහස්ත සහ එලිමහන් රංගභූමි කියලා. ඒතර ගෘහස්ත කියන්නේ යම්කිසි ශාලාවක් ඇතුලේ නිර්මාණය වූ රංගභූමි වලට. ඒ වගේම එලිමහන් කියන්නේ විවෘත වේදිකාවක විවෘත පරිසරයක් තුළ සිදුර තිබුණු රංගභූමි අපි කියනවා විවෘත රංග කියන්නේ එලිමහන් රංගභූමි කියලා. ඒතර රංගභූමි කොටස් දෙකක් තියෙනවා. ඒක මතක තියාගන්න. ගෘහස්ත සහ එලිමහන් කියලා. අපි විවිධ රංගභූමි ගැන කතා කරොත් එහෙම ග්‍රීක නාට්‍ය කලාවේ ඔකෙස්ට්‍රා කියන මෙන්න මේ පින්තූරය මේක මොකද්ද? එලිමහන් රංගභූමියක්. මේක අර්ධකවාකාර විදිහට තමයි තියෙන්නේ. මැද තමයි නාට්‍ය නග දක්වන්නේ. අර උඩ පඩිපෙල් වගේ අර පඩිපෙල් වගේ තියෙන ආසන මේවල ඉඳගෙන තමයි මේ රංගභූමිය අදාළ ග්‍රීක නාට්‍ය මිනිස්සු බලන්නේ. මේක තමයි ග්‍රීක නාට්‍ය රංගභූමිය. ඒ වගේම සංස්කෘත නාට්‍ය ගත්තොත් එහෙම
සංස්කෘත නාට්‍ය ගෘහ මේක ගෘහස්ත රංග භූමියක්. හරිද? මේ ගෘහස්ත රංග භූමියත් ආයත චතුරස්‍ර සමචතුරස්‍ර ත්‍රිකෝණාකාර කියලා රංග භූමි කොටස් තුනකට බෙදෙනවා. ඒ වගේම මේ නාට්‍ය ගෘහ ගත්තොත් නාට්‍ය ගෘහ ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට වෙන් වෙලා තියෙනවා. එකක් රංග මණ්ඩල අනිත් එක රංග භූමිය කියලා. රංග මණ්ඩල කියන්නේ ප්‍රේක්ෂකාගාරයට, රංග භූමිය කියන්නේ නාට්‍ය රංග දැක්වූ කොටසට තමයි අපි සංස්කෘත නාට්‍ය වල කියන්නේ. ප්‍රශ්නයක් අහලා තියෙනවා. ලංකාවේ ඔකෙස්ට්‍රා කියන්නේ ඔකෙස්ට්‍රා කියන්නේ පටල ගන්න එපා. ඔකෙස්ට්‍රා කියන්නේ එක්තරා සංගීත ක්‍රමයක්. හැබැයි ග්‍රීක නාට්‍ය කලාවේ සංගීතය භාවිතා වුණා. ඒ නිසා මේකට ඔකෙස්ට්‍රා කියන එක නම තියෙනවා. හැබැයි මේකේ රංග භූමිය ගත්තොත් එහෙම ඉහළ සිට පහළට තමයි පඩිපෙළ තියෙන්නේ. එතකොට මේ රංග භූමිය ආభాසය අරගෙන තමයි ගොඩක් වෙලාවට පුතේ අපේ ක්‍රිකට් ස්ටේඩියම් කියන ඒවා තියෙන ඒවත් හදලා තියෙන ගොඩක් වෙලාවට ඔය කියන ආభాසයෙන් තමයි කියන්නේ. ඕකේ බැලුවොත් එimhe ඉහළ ඉඳන් පහළට තමයි ප්‍රේක්ෂකයෝ ඉඳගෙන ඉන්නේ. මැද්දේ තමයි මේ අදාළ කටයුත්ත වෙන්නේ. ඉතින් ග්‍රීක නාට්‍ය ඔයගොල්ලෝ මේ ග්‍රීසියට රෝමයට ගියොත් එහෙම මේවා තාමත් දකින්න ලැබෙනවා. හරිද? පේරාදෙණියේ විශ්වවිද්‍යාලයේ තියෙන එලිමහන් රංගභූමිය මේ ආකාරයෙන් තමයි නිර්මාණය කරලා තියෙන්නේ. ග්‍රීක නාට්‍ය කලාවේ නේ ඔකෙස්ට්‍රා එකක් විදියට තමයි පේරාදෙණිය කැම්පස් එකට ගියොත් එහෙම ඔයගොල්ලන්ට දකින්න පුළුවන්. එලිමහන් රංගභූමියක් තියෙනවා මේ විදියට තමයි පඩිපෙළ මේ විදියට එහෙම තමයි තියෙන උඩ ඉඳන් පල්ලෙහාට මැද්දේ එලිමහන් රංගභූමියක් තියෙනවා. ඊළඟට අපි ගත්තොත් එහෙම නෝ නාට්‍ය ගත්තොත් තෝ නෙමෙයි නෝ නාට්‍ය ජපානයේ නෝ නාට්‍ය ගත්තොත් එහෙම මේක එලිමහන් රංගභූමියක්. ගංගා තීරයක තන් ලැබූ රංග භූමියක් තමයි නෝ නාට්‍ය රංග දැක්වුවේ. ඒ වගේම කබුකි ජපානයේ කබුකි ගත්ත නෝ කබුකි කියලා ජපාන් නාට්‍ය කලාවේ එනවා අපි නෝ කබුකි කියලා. ඒකත් එලිමහන් රංග භූමියක්. ඊළඟට ෂේක්ස්පියර් නාට්‍ය කලාව. ෂේක්ස්පියර් නාට්‍ය කලාවේදී ග්ලෝබ් කියන ගෘහස්ත රංග භූමියක් තමයි තිබ්බේ. ග්ලෝබ් රංග භූමිය. හරිද? මේ රංග භූමි ටික පාඩම් කරගන්න. මොකද මේක විභාගෙදී කෙටි ප්‍රශ්න වලට ඔබට එන්න පුළුවන්. ගෘහස්ත එලිමහන් කියලා හඳුනා ගන්න පුළුවන්. ගෘහස්ත කියන්නේ යම්කිසි මොකක්ද ඒකට කියන්නේ? ගෘහස්ත කියලා කියන්නේ යම්කිසි මේ බිල්ඩින් එකක් ඇතුලේ තියෙන එක. හරිද? ගෘහස්ත. හරිද? දැන් අපේ සාමාන්‍ය වේදිකාව ගත්තොත් ප්‍රෝසීනියම් වේදිකාව ඇත්තටම ගෘහස්ත රංග භූමියක්. හරිද? ඔයගලන්ගේ ඉස්කෝලේ ඔඩිටෝරියම් එක ගෘහස්ත රංග භූමියක්. ඒ කියන්නේ යම්කිසි ශාලාවක් ඇතුලේ තියෙන එකක්. එලිමහන් කියන්නේ එතන ශාලාවක් නැහැ. විවෘත භූමියක තියෙන රංග භූමි වලට තමයි අපි කියන්නේ මේ ගෘහස්ත සහ එලිමහන් රංග භූමි කියලා. ඔව්. එලිමහන් රංග භූමි කියන්නේ විවෘත පරිසරයක් තුළ තියෙන රංග භූමි. ඒතකොට රංග භූමි ප්‍රධාන කොටස් දෙකයි ගෘහස්ත සහ එලිමහන්. හරිද? එතකොට මේ නාට්‍ය අපි යුරෝපීය සහ අනිකුත් නාට්‍ය කලාවේදී බැලුවොත් මේ ආකාරයේ රංග භූමි තියෙනවා. අපේ දේශීය නාට්‍ය කලාවට આવොත් එහෙම ශාන්ති කර්ම භාවිතා කරේ අවකාශය සහිත එලිමහන් රංග භූමියක්. හරිද? සොකරි ගත්තොත් එහෙම සොකරි වලට භාවිතා කරේ කමත කියන්නේ එලිමහන් රංග භූමියක්. හරිද? ඒ වගේම කෝලම් ගත්තොත් තානෑම් පොළ තමයි කෝලම් වල රංග භූමිය වුණේ. මේකත් එලිමහන් රංග භූමියක්. නාඩගම් වුණේ කරලිය. නාඩගම් වලදී තමයි නාඩගම් වලදී ඇත්තටම එලිමහන් කියන්නේ එලිමහනේ තමයි තිබ්බේ. නමුත් ඒක ගොඩක් වෙලාට එලිමහන් රංග භූමියක් තමයි. හරිද? නූර්ති වලදී ගත්තොත් එහෙම නූර්ති එන්නේ ගෘහස්ත රංග භූමියක් ඇතුළත. මොකද නූර්ති රංග දැක්වේ වේදිකාවක. හරිද? එතකොට මේ ආකාරයෙන් අපි පෙරදිග අපරදිග නාට්‍ය ඉතිහාසයේ තියෙන රංග භූමි ගැන කතා කරා. දේශීය නාට්‍ය කලාවේ විවිධ වූ නාට්‍ය ගැමි නාටක වල තිබුණු රංග භූමි අපි කතා කරා. ඊට පස්සේ අපි කතා කරනවා නූතන වේදිකාව ගැන. නූතන වේදිකාව අපි කියන්නේ ප්‍රෝසීනියම්. නැත්නම් මොකද හේතුව ප්‍රෝසීනියම් එකක් කියන්නේ? ආරුක්කු වේදිකාව කියලා. කියන්නේ ප්‍රෝසීනියම් ආරුක්කුවකින් මේ වේදිකාව වෙන් වෙන හින්දා අපි කියනවා ප්‍රෝසීනියම් වේදිකාව කියලා.
හර ප්‍රෝසිනියම් කියන්නේ හතරස් මේ අතරම ප්‍රෝසිනියම් කියද්දි හතරස් ආකෘතියකින් වින්වීම තමයි වෙන්නේ මේ රංග භූමියේදී. ආරුක්කු මැද්ද කියන්නේ වේදිකාව ගත්තොත් එimhe වේදිකාව සහ ප්‍රේක්ෂකාගාරය ආරුක්කුවකින් වෙන් වෙනවා. හරිද? එතකොට ඒකට කියනවා ප්‍රෝසිනියම්ද. මේක ඉතිහාසය ගත්තොත් එහෙම ඉතාලියේ පරමාණු ආධිපත්‍ය මාලිගයේ ත්‍රියටෝ පානිස් කියන රංග භූමිය තමයි ප්‍රථම ප්‍රෝසිනියම් වේදිකාව විදියට අපිට සලකන්න පුළුවන්. මේකට තව එකක් වෙනවා පින්තූර රාමු වේදිකාව. හරිද? ෆ්‍රේම් එකකින් වෙන් වෙලා තියෙන්නේ. හරිද? ඔයගොල්ලෝ නූතන වේදිකාව ඔයගොල්ලෝගේ ඉස්කෝලේ වේදිකාව හදලා තියෙන්නේ ප්‍රෝසිනියම් විදියට. එතකොට ප්‍රෝසිනියම් වේදිකාවේ කොටස් බෙදීම ගැන කතා කරොත් එහෙම ප්‍රෝසිනියම් වේදිකාව වෙන් වෙලා තියෙන මනක් කල්පිත බෙදීම. මොකද මේක හේතුව තමයි අධ්‍යක්ෂක නළු නිලියන්ට අනිකුත් ආනුෂාංගික ශිල්පීන්ට මේ කාර්ය කරන්න විවිධ වූ තමාගේ කාර්ය කරන්න මේ මනක් කල්පිත බෙදීම ඇත්තරම වැදගත් වෙනවා. මේ මනක් කල්පිත බෙදීම වේදිකාවේ ගත්තොත් එහෙම පුතේ ඔබ වේදිකාවේ හිටගත්තොත් ඔබේ වම් පැත්ත තමයි වේදිකාවේ වම් පැත්ත, ඔබේ දකුණු පැත්ත වේදිකාවේ දකුණු පැත්ත. ඒතර වේදිකාවේ වම් පැත්ත ඉහළ මැද පහළ කියලා ප්‍රධාන වශයෙන් කොටස් තුනකට ඉස්සරහට එනවා. ඒ වගේම ඒකත් තව තුනකට බෙදෙනවා. ඉහළ මැද වම දකුණ මැද වම මැද දකුණ කියලා බෙදෙනවා. පහළ මැද පහළ වම පහළ දකුණ. මේ ප්‍රෝසියම් රංග භූමියේ කොටස් බෙදීම අනිවාර්යයෙන්ම ඔබ හොඳට දැනගෙන ඉන්න ඕන. විභාගයේදී ඒක අඳින්න කියලා ආවොත් එහෙම ඔබට ඇඳීමේ හැකියාව තියෙන්න ඕනේ. මේ වේදිකාවේදී මම කිව්වා වගේ ප්‍රෝසිනියම් ආරක්කුව මගින් තමයි රංග භූමිය හා ප්‍රේක්ෂකාගාරය වෙන් වෙන්නේ. ඒ වගේම පහළ කොටස යන්ත්‍ර සූත්‍ර භාවිතා කරන්න ගොඩක් වෙලාවට වාදක වාදන මණ්ඩලය නැත්නම් අනිකුත් ශිල්පීන් අනුශාංගික ශිල්පීන් ඉන්නේ මේ පහළ කොටසේ. ඒ වගේම ප්‍රේක්ෂකාගාරය තනලා තියෙන්නේ අසුන් තියෙන්නේ පසුපසට යන විට උස්ව පිහිටන ආකාරය. මේ තියෙන්නේ මේ තියෙන ප්‍රෝසිනියම් වේදිකාවක්. මේකේ විශේෂත්වය තමයි ඔයගොල්ලෝ දැකලා ඇති ඔයගොල්ලන්ගේ ඉස්කෝලේ ඔඩිටෝරියම් වල හදලා තියෙන්නේ තේමයි. හේතුව තමයි මේක ඉහළට යන්න පිටිපස්සට යන්න පඩිපෙළ ආකාරයෙන් පොඩි උස්ව විදිහට තියෙන්නේ. ඒ මොකද එතකොට තමයි පිටිපස්සේ ඉන්න කෙනාට වුණත් මේ නාට්‍ය පැහැදිලිව පේන්නේ. නැත්තම් එකම මට්ටමේ තිබ්බොත් එහෙම ඔලු ගෙඩි ටික විතරයි පේන්නේ. ඒ නිසා මේ ආකාරයෙන් මේ පිටිපස්සට යන්න උස්වාකාරයට තමයි ආසන තනලා තියෙන්නේ. ඊට පස්සේ මේකෙන් උඩ තියෙන බැල්කනිය කියලා කොටසකුත් ගොඩක් වෙලාවට අපි ඒක දකිනවා. ඔයගොල්ලන් ෆිල්ම් හෝල් එකට ගියත් ෆිල්ම් හෝල් එකේ තියෙන්නේ ඒ විදිහට තමයි. ඉස්කෝලේ වේදිකාව වුණත්, ඉස්කෝලේ ඔඩිටෝරියම් එක වුණත් ඔයගොල්ලන්ගේ ඉස්කෝලේ හොඳ ඔඩිටෝරියම් එකක් තියෙනවා නම් ඔයගොල්ලන්ට ඒක දකින්න පුළුවන්. ඒ වගේම අපි කතා කරොත් එහෙම රංග භූමියක තියෙන ලක්ෂණ ගත්තොත් අනිවාර්යයෙන් රංග භූමියක් සමතලා භූමියක් වෙන්න ඕන. කඳු වල හෙල් වල තියෙන්න බෑ. සමතලා භූමියක් වෙන්න ඕනේ. ඒ වගේම රංග භූමිය අනිවාර්යෙන් ප්‍රමාණවත් අවකාශයක් තියෙන ඕන රංග භූමිය රංග දක්වන්න. මොකද ඉඩ නැති වුණොත් රංග භූමියේ රංගපෑම කරන්න බෑ. ඒ වගේම ප්‍රේක්ෂක පිරිසට පහසුවෙන් නැරඹීමේ හැකියාව තියෙන්න ඕන. ඒ වගේම රංග ශිල්පීන්ට අවම පහසුකම්වත් තියෙන්න ඕනේ. පත්‍ය ඒගොල්ලන්ට ඇඳුම් පැළඳුම් මාරු කරගන්න අවශ්‍ය වෙනවා. ඊළඟට විවේක ගන්න අවශ්‍ය වෙනවා. හරිද? මේ හැම දෙයකම රංග වේදික භූමියක මේ කියන කරුණු කාරණා තියෙනවා. අපි ගත්තොත් එහෙම දැන් නූතන රංග භූමියේ ඒ සියලුම කොටස් තියෙනවා. ඒ වගේම අපි දේශීය ගැමි නාට්‍ය කලාව ගැන ගත්තොත් එහෙම ඒවලත් තිබ්බ රංග භූමියේ නළු නිලියන්ට ඉන්න තැනක් තිබ්බා. ප්‍රේක්ෂකයන්ට පහසුවෙන් නරඹන්න පුළුවන් අවකාශයක් තිබ්බා. ඒ වගේම රඟපෑමේ ඉඩකඩ තිබ්බා. සමතලා බිමක තමයි හැම දෙයක්ම වුණේ. මේ කියන කරුණු කාරණා අපි දේශීය ගැමි නාට්‍ය කලාවෙත් දකිනවා. මේවා දියුණු වෙලා නූතන නාට්‍ය කලාවේදී මේවා දකින්නට ලැබෙනවා. ඒ වගේම අපි ඊළඟ කාරණේ කතා කරොත් එහෙම මම කිව්වා රූපණ කාර්ය කරන්න රූපණ ශිල්ප නැත්නම් නළුව හෝ නිලිය රංග අභ්‍යාස කරලා තියෙන්න ඕනේ. හරිද? ඒ වගේම අපි රංග අභ්‍යාස කොටස් තුනක් කතා කරනවා. රංග කියන්නේ රංග අභ්‍යාසවලදී අපි ශාරීරික අභ්‍යාස ගැන කතා කරනවා. මානසික අභ්‍යාස ගැන කතා කරනවා. ඒ වගේම රංග ක්‍රීඩා ගැන කතා කරනවා. හරිද? එතකොට රංග අභ්‍යාස කියන්නේ මොනවද? කායිකයි මානසිකයි පුහුණුවට අවශ්‍ය කරන
ශිල්ප ක්‍රමය ගත්තොත් එහෙම අපි කියනවා රංග අභ්‍යාස කියලා. හරිද? එතකොට අපි ගත්තොත් එහෙම ශාරීරික අභ්‍යාස ගැන කතා කරොත් එහෙම ශාරීරික අභ්‍යාස කියන්නේ ඒකේ මූලික අරමුණ තමයි ශාරීරයට අවශ්‍ය සැහැල්ලු බව දෙන්න. හරිද? ඒ වගේම ශරීරයේ චලනයන් පිළිබඳ හොඳ අවධානයකින් යුතුව නළුවට රංගකාර්ය කරන්න මේ ශාරීරික අභ්‍යාස වැදගත් වෙනවා. ශාරීරික අභ්‍යාස ගත්තොත් එimhe කොටස් කිහිපයකට බෙදෙනවා. ශ්වසන අභ්‍යාස, සංවේදන අභ්‍යාස, ශිථිලීකරණ අභ්‍යාස, කටහඬ අභ්‍යාස කියලා. ශ්වසන අභ්‍යාස කියන්නේ මොකද්ද? හුස්ම පාලනය කිරීම ගැන කරනු ලබන අභ්‍යාස. මොකද වාචික අභිනයට මේ ශ්වසන අභ්‍යාසය වැදගත් වෙනවා. මොකද එක දිගට වාක්‍ය ඛණ්ඩ කියාගෙන යනකොට හුස්ම නවතිනවා නම් එතන ඒක පුරුදු පුහුණු කරන්න ශ්වසන අභ්‍යාස වැදගත් වෙනවා. ඒ වගේම අපි හුස්ම ගන්න විදිහ අනුව තමයි අපේ වචන එළියට එන්නේ. අපි වචන හුස්ම ගන්නදී අපේ වචන ටික නවතිනවා නම් එතකොට රංගන කාර්යයේදී නළුවට හෝ නිලියට ගැටලුවක් එනවා සාර්ථක රංග කාර්යයක් කරන්න. ඒ වගේම සංවේදන අභ්‍යාස තියෙන ඇස කන නාසය දිව සම කියන පංච ඉන්ද්‍රියන් වලට මේ ගෝචර වීමේ හැකියාව සංවේදන අභ්‍යාස වලින් කරනවා. මොකද සංවේදන අභ්‍යාස අවශ්‍ය වෙනවා හැඟීම් ප්‍රකාශ කරන්න, ඒ වගේම විවිධ අවස්ථාවන් නිරූපණය කරන්න. ඒ හැම දෙයකටම සංවේදන අභ්‍යාස වැදගත් වෙනවා. ශිථිලීකරණ අභ්‍යාස කියන්නේ ශරීරයේ දැඩි බව අවම කරලා සිරුර සැහැල්ලු කරන අභ්‍යාසය. කියන්නේ ශිථිලීකරණ අභ්‍යාස ඕනේ සාත්වික අභිනයේදී තාමත් මේ සාත්වික අභිනය කරද්දී මේ ශිථිලීකරණ අභ්‍යාස අවශ්‍ය නැහැ. ඒකත් අනිකුත් අභිනය කරද්දී අවශ්‍ය වෙනවා. ඒ කියන්නේ ශරීරයේ ලිහිල් වෙන්න ඕනේ. ඕනම රංග වින්‍යාසයක් කරන්න ශරීරයේ ලිහිල් වෙලා තියෙනවා. අපිට ශරීරයේ නම්‍යශීලී නැත්තම් ශරීරය අපිට බැරි නම් මේ අවශ්‍ය ආකාරයට හසුරුවා ගන්න මේ ශීතලීකරණ අභ්‍යාස වැදගත් වෙනවා. ඒකට අපි මේකටි කරන අභ්‍යාසයක් තමයි හිමකන්ද සහ ඉටිපන්දම දියවීමේ අභ්‍යාස. මේකෙදි අපි ක්‍රමයෙන් කරන්නේ මේ අභ්‍යාසයේදී හිස සිර පාදාන්තය දක්වා ශරීරය පණ නැති කරන එක. ඒ කියන්නේ අපි විසින්ම ශරීරය පණ නැති කරනවා. ඒ කියන්නේ ශරීරය එතකොට ලිහිල් වෙනවා. හරිද? මේ අභ්‍යාසයේදී ඒක තමයි කරන්නේ. හරිද? ඊළඟට කටහඬ අභ්‍යාස ගත්තොත් එහෙම. කටහඬ අභ්‍යාස වලදී අපි නාට්‍ය සංවාද ගීත මේ ගායනය සඳහා නිවැරදි පුහුණුවක් තියෙන්න ඕනේ. කටහඬ මනවින් අපේ කියන වචන උච්චාරණය කිරීමේ හොඳ හැකියාවක් තියෙන්න ඕනේ. ඒ වගේම හඬ පාලනය කර ගැනීමේ හැකියාවක් තියෙනවා. මේකට තමයි කටහඬ අභ්‍යාස අපි භාවිතා කරන්නේ. ඒ වගේම අපි ගත්තොත් එහෙම ඊළඟට කිව්වා මානසික අභ්‍යාස ගැන. මානසික අභ්‍යාස ගත්තොත් එහෙම ශරීරය හා මනස පිළිබඳ එකිනෙක සම්බන්ධ වීමක් තමයි වෙන්නේ. මේකෙදී මානසික අභ්‍යාස වැදගත් වෙනවා පරිකල්පන ෂණික නිරූපණ වලදී මානසික අභ්‍යාස වැදගත් වෙනවා. ඒ වගේම තමන් කරන නාට්‍ය කියන්නේ තමන්ගේ රංග කාර්යයේදී තමාගේ තියෙන චරිතය ගැන මනවින් කරන්න සහ ඊට අදාළ විදිහට අපේ මනස ශරීරය මෙහෙයවන්න මේ මානසික අභ්‍යාස වැදගත් වෙනවා. අපිට මානසික අභ්‍යාස මේ අභ්‍යාස ඔක්කොම අපි ප්‍රැක්ටිකල් පන්තියේදී ඉදිරියේදී කරනවා. මොකද මේවා අවශ්‍ය වෙනවා ඔබේ ප්‍රායෝගික පරීක්ෂණය සිදු කරන්න. ඉතින් මේවා ගැන මෙහෙම කිව්වට තේරෙන්නේ නැහැ. මේක ප්‍රැක්ටිකල් කරනකොට තමයි තේරෙන්නේ කට්ටියට. හරිද? මේක සිද්ධාන්ත වශයෙන් අපි මේ ගැන විතරයි කතා කරන්නේ. අපි ප්‍රැක්ටිකල්දී මේ ඔක්කොම අපි කරනවා. හරිද? එතකොට අපි රංග ක්‍රීඩා ගත්තොත් එහෙම ඇත්තටම මේ රංග ක්‍රීඩා කියන එක ගත්තොත් එහෙම දැන් නාට්‍යකරණය ප්‍රායෝගිකව අපි ඉගෙන ගන්න නම් පුතේ මේ ක්‍රියාකාරකම් තියෙනවා. ක්‍රියාකාරකම් ඉදිරිපත් කරලා තියෙන්නේ ක්‍රීඩා ස්වරූපයෙන්. නිර්මාණාත්මක ක්‍රීඩා ස්වරූපයෙන් තමයි මේ රංග මේ ක්‍රියාකාරකම් ඉදිරිපත් කරලා තියෙන්නේ. ඒ නිසා මේවට අපි රංග ක්‍රීඩා කියලා කියනවා. සෙල්ලම් නෙමෙයි ඇත්තටම මේවල තියෙන්නේ නාට්‍යයේ අපි ප්‍රගුණ කරගන්න ඕන මූලික දේවල් ක්‍රියාකාරකම් විදියට නැත්තම් අපි ඒකට තව කිව්වොත් එහෙම ප්‍රැක්ටිකල් විදියට තියෙන ඒවට මේවට අපි කියන්නේ රංග ක්‍රීඩා කියලා. බල්ලා සාමස් කටුව හොරා පොලිස් මේවා රංග ක්‍රීඩා වෙනවා. අපි ඊළඟට කතා කරන්න යන්නේ අංග රචනය ගැන. අපි පොඩ්ඩක් ඒ ගැන අවධානය යොමු කරගමු. හරි. අපි අංග රචනය ගැන කතා කරොත් එහෙම
අංග රචනය කියන්නේ මොකද්ද? අංග රචනය කියන්නේ මුහුණ මූලික කරගෙන විවිධ නාට්‍යයේ චරිතවලට ගැලපෙන ආකාරයට අංගයන් රචනය කිරීම අපි කියනවා අංග රචනය කියලා. අපි බලුවොත් එම අංග රචනය ගැන පැහැදිලිව හරි. අපිට මේ අංග රචනය කියන එක වැදගත් වෙනවා හේතුව තමයි අර වේශභූෂණය මගින් අපි දන්නවා ඇඳුම් පැළඳුම් වලින් නාට්‍යයට අවශ්‍ය කරන නළුවාව සූදානම් කිරීමක් කරනවා. නමුත් ඊට අමතරව නළුවගේ මුහුණ සහ අනෙකුත් අංග නාට්‍යයට ගැලපෙන ආකාරයට සූදානම් කරවීම අංග රචනය කියලා කියනවා. ඒතර අංග රචනය කියන්නේ අංගයන් රචනා කිරීම. එතකොට අංගයන් රචනා කිරීමේදී මූලික වෙන අංගය තමයි මුහුණ ප්‍රධාන කරගෙන තමයි මේ අංග රචනය සිදු වන්නේ. ඒ වගේම මේ අංග රචනය කරන්නේ කවුද? අංග රචනය කරන්නේ අංග රචන ශිල්පියා. පැහැදිලිද? අංග රචනයේදී අංග රචනය සම්බන්ධ වෙනවා ගොඩක් වෙලාවට වර්ණ සංයෝජනය සහ රංගාලෝකනය පිළිබඳ වැඩි අවධානයක් අංග රචනයේදී භාවිතා කරන්නට අවශ්‍ය වෙනවා. අපි අංග රචනය ගත්තොත් එහෙම අංග රචනයේ මුහුණ ප්‍රධාන කරගෙන වෙන්නේ. ඒතර මුහුණ ප්‍රධාන කොටස් 6කට බෙදෙනවා. නළල, ඇස්, කම්බුල්, නාසය, කට, නිකට කියන ආකාරයෙන් ප්‍රධාන වශයෙන් කොටස් 6කට අංග රචනයේදී මුහුණ බෙදෙනවා. මේ අංග රචනයේ මුහුණ බෙදෙන එක සම්බන්ධයෙන් ඔබ මනවින් ඔබට ඇඳ දක්වන්නේ කිව්වොත් ඔබ ඇඳ දැක්වීමේ හැකියාව තියෙනවා. ඒ වගේම අංග රචනය ගත්තොත් එම අංග රචනයේ අංග රචනා කිරීමේ ක්‍රමයන් වේදයන් අනුව කොටස් 4කට බෙදෙනවා. ඊට කලින් මතක තියාගන්න මුහුණේ හැඩයත් අංග රචනයට වැදගත් වෙනවා. අංග රචනය ගත්තොත් එහෙම ප්‍රධාන වශයෙන් කොටස් 4කට බෙදෙනවා. සරල අංග රචනය, චරිතාංග අංග රචනය, ශෛලීගත අංග රචනය සහ මනක්කල්පිත අංග රචනය කියලා. සරල අංග රචනය කියන්නේ නළුවගේ බාහිර ස්වභාවය ඒ ආකාරයෙන්ම අංග රචනය කිරීම තමයි සරල අංග රචනය කියන්නේ. ඒකට සාමාන්‍ය ලෝකධර්මී නාට්‍ය වලදී වෙන්නේ සරල අංග රචනය. මේ ඉතින් ගුරුතර නාට්‍යයේදී මේ සාමාන්‍ය අංග රචනයක් තමයි අදාළ ශිල්පියා හෝ ශිල්පියාව සිදු කරලා තියෙන්නේ. ඒ වගේම ඊළඟ අංග රචනය ගත්තොත් චරිතාංග අංග රචනය. චරිතාංග අංග රචනය කියන්නේ චරිතවලට පුද්ගලයාගේ බාහිර ස්වභාවය වෙනස් කිරීම තමයි චරිතාංග අංග රචනයක් කියන්නේ. ඒතකොට කැරක්ටරිස් මේකප් කියලා අපි කියනවා. කැරක්ටර් එකක් මේකප් කරන එක අපි කියනවා චරිතාංග අංග රචනය කියලා. විවිධ වූ චරිත ගැන ඔබ දන්නවා. ඔබට ඒතකොට ඒ වෙලාවට උදාහරණයට විවිධ වූ නාට්‍යයන් වලින් චරිත දෙන්න පුළුවන්. ඒ වගේම අනිත් එක තමයි ශෛලීගත අංග රචනයක් කියලා දෙනවා. ප්‍රධාන අංග රචන කොටස් දෙක තමයි අත්‍තරම කිව්වොත් හරියටම සරල අංග රචනය සහ චරිතාංග අංග රචනය. නමුත් ඒ ඔස්සේ තව අංග රචනයන් වෙනින්ද අපි කොටස් 4කට කතා කරනවා. අනිත් එක තමයි ශෛලීගත අංග රචනය. ශෛලීගත අංග රචනය කියන්නේ සාමාන්‍ය ස්වභාවය අතික්‍රමණය කරලා නාට්‍යයේ යන ශෛලිය. ගොඩක් වෙලාවට නාට්‍ය ධර්මී ශෛලියේදී තමයි මේ අංග රචනය වෙන්නේ. මානමේ සිංහ බාහුව වගේ දේවල් ශෛලීගත අංග රචනයේදී තමයි අංග රචනය තමයි කරලා තියෙන්නේ. ශෛලියට අදාළව අංග රචනය වෙනස් වෙනවා. ඊළඟ එක තමයි විකාර රූපී නැත්නම් අපිට මේකට කියනවා මනක්කල්පිත අංග රචනය කියලා. මේකෙදි කරන්නේ අපි හිතලා මෙහෙම වෙන්නේ නැති මේ චරිතය කියලා හිතලා පරිකල්පනාත්මක හැඩතල මතු කරලා සිදු කරන අංග රචනයට අපි කියනවා විකාර රූපී අංග රචනය. යක්කු, දෙවිවරු, මේ සුරංගනාවන්, පිටසක්වල ජීවීන් මේ වගේව තමයි විකාර රූපී නැත්නම් මනක්කල්පිත අංග රචනය කියලා කියන්නේ. මේකෙදී අපි සාමාන්‍ය විදිහ අංග රචනයක් නෙමෙයි කරන්නේ. මේකේ මනක්කල්පිත හිතලා පරිකල්පනාත්මක හැඩතල මතු කරන අංග රචනය තමයි විකාර රූපී නැත්නම් මනක්කල්පිත අංග රචනය කියලා කියන්නේ. ඒ වගේම අංග රචනයේදී භාවිත කරන අමුද්‍රව්‍ය ගැන මේ ඔබට මම දාලා තියෙනවා ටියුට් එකේ. මම ඒව ගැන පැහැදිලි කරන්න යන්නේ නැහැ ලොකුවට. මේ කරුණු කාරණා දැනගන්න ඕන. මොකද ඔබේ විභාගයේදී අහනවා මේවා. අංග රචනයේදී භාවිත කරන අමුද්‍රව්‍ය මොනවද? ඒ වගේම ඒ අමුද්‍රව්‍ය මේ විස්තර කරන්න කියන එක ඔබට විභාගයේදී අහන. ඒතකොට මේකෙදී අපි කතා කරන පදනම් ආලේපය ගත්තොත් එහෙම පැන්කේක් සහ ග්‍රීස් පේන්ට් කියලා දෙකක් තියෙනවා. ඒ වගේම ලයිනින් කලර්ස් තියෙනවා. ලයිනින් කලර්ස් කියන්නේ වර්ණ හැඩතල රූපමවන්න භාවිතා කරන එක තමයි ලයිනින් කලර්ස්. මේ පින්තූරේ තියෙන ලයිනින් කලර්ස් ඔයගොල්ලෝගේ ගෙවල් වලත් ඔවා තියෙනවා. ඒ වගේම තමයි මේකප් පෙන්සිල් එක. මේකප් පෙන්සිල් එකේදී කරන්නේ රේඛා හැඩතල මතු කරන්න තමයි මේකප් පෙන්සිල් එක භාවිතා කරන්නේ. ඒ වගේම ටූත් එනමල් ගත්තොත් එම ටූත් එනමල් කියන්නේ දත් වල විවිධ වූ වර්ණයන් ඇති කරන කළු පාට වෙන්න පුළුවන්, රත්තරන් පාට වෙන්න පුළුවන්,
දුඹුරු පාට වෙන්න පුළුවන්. දත්වල ඔය කියන්නේ යක්කු ඩ්‍රැකියුලා වගේ ඒවා හදන්න නම් ඔය දත් වෙනස් කරන්න ඕන. ටූත් එනමල් භාවිතා කරන්නේ අන්න ඒ නිසා. ඒ වගේම බ්‍රෂ් ඇන්ඩ් ස්පොන්ජ් කියනවා භාවිතා වෙනවා. ඔය පදනම් ආලේපය ගන්න, අනිකුත් ලයිනින් කලර්ස් ගන්න බ්‍රෂ් ස්පොන්ජ් කියන දේවල් භාවිතා වෙනවා. ඊළඟට පවුඩර් පෆ් කියලා කියන පවුඩර් ඇන්ඩ් පවුඩර් පෆ් කියලා කියනවා. ඒ කියන්නේ මේකප් කරලා ඉවරනයින් පස්සේ මූණේ දාඩිය මංගින දිස්න ගතිය නැති කරන්න පවුඩර් ටිකක් ගන්න එක තමයි පවුඩර් පෆ් කියලා කියන්නේ. ඒ වගේම නෝස් පුටි කියලා කියනවා. නෝස් පුටි භාවිතා වෙන්නේ ඇත්තටම ශරීරයේ විවිධ වෙනස්කම් කරන්න. අපි මුහුණේ තුවාලයක් ඇති කරන්න, මුහුණේ යම්කිසි මේ කොටසක් වැඩිපුර උලුප්පල පෙන්වන්න. ඒ වගේ දේවල්ට අපි නෝස් පුටි කියන එක භාවිතා කරනවා. ඒ වගේම ක්‍රේප්යා කියන්නේ රැවුල් වලට නාට්‍යයේදී රැවුල් කෘතිම රැවුල් දෙන්න අවශ්‍ය වෙනවා විවිධ වූ චරිතවලට. ඒ නිසා මේවාට භාවිතා කරන්නේ ක්‍රේප්යා. ඒ වගේම ක්‍රේප්යා අලවන්න භාවිතා කරන්නේ ස්පිරිට් ගම් එක. මේක භාවිතා කරලා තමයි ක්‍රේප්යා එක අලවන්නේ. ඒ වගේම නාට්‍ය මේකප් එක ඉවර කරායින් පස්සේ ගොඩක් මේකප් එක ඉවත් කරන්න අපිට රිමූවිං ක්‍රීම් කියන එක අවශ්‍ය වෙනවා ගොඩක් වෙලාවට. ඒ කියන්නේ ගොඩක් සමහර ඒවා තියෙනවා තෙල් ගතියින් යුක්ත වූ මේකප් අපි දාන්නේ. දැන් ග්‍රීස් පේන්ට් වගේ ගත්තොත් එimhe ග්‍රීස් පේන්ට් එක අයින් කරන්න නම් නිකන් හොදපු ගමන්ම ඕක යන්නේ නැහැ. හරිද? ඒ හින්දා රිමූවිං ක්‍රීම් එකක් ගාලා ඒක අයින් කරලා තමයි මූණ හොදන්න ඕනේ. නැත්නම් වතුරෙන් හොදන්න කියපු ගමන් මුළු මූණම මේවා වෙනවා. ඒ කියන්නේ මුළු මූණෙම පාට ටික කලවම් වෙලා වෙනම විකාර රූපී ස්වභාවයක් එනවා. ඒ නිසා රිමූවිං ක්‍රීම් භාවිතා කරලා තමයි මේ මේකප් එක ගොඩක් වෙලාවට අපි ඉවත් කරන්නේ. බේබි ඔයිල් භාවිතා කරන්නත් පුළුවන්. නමුත් රිමූවිං ක්‍රීම් එකකට බේබි ක්‍රීම් වගේ දෙයක් අපිට පුළුවන් භාවිතා කරන්න. හරි. ඊළඟ කාරණේ අපි ගැන කතා කරනවා ප්‍රාසංගික කලාවන් ගැන. ප්‍රාසංගික කලාවන් කියන්නේ මොනවද? ප්‍රාසංගික කලාවක් කියන්නේ ප්‍රේක්ෂකයන් පිරිසක් ඉදිරියේ සජීවීව කරනු ලබන නිරූපණ කලාවට අපි කියනවා ප්‍රාසංගික කලාවන් කියලා. එහෙ නැත්නම් අපි ඉංග්‍රීසියෙන් කියනවා performance art කියලා. ප්‍රාසංගික කලාවන් වලදී අනිවාර්යෙන් ගායනය, රංගනය, චලනය ප්‍රධාන කරගෙන නළු වගේ පෞරුෂත්වය රංග භූමියක් මත කෙරෙන සජීවී නිරූපණයක් තමයි ප්‍රාසංගික කලාවකදී වෙන්නේ. ප්‍රාසංගික කලාව ප්‍රධාන වශයෙන් කොටස් තුනකට බෙදෙනවා. සංගීතය, නර්තනය, නාට්‍ය කියලා. අපි බලමු ප්‍රාසංගික කලාවක් වෙන්න තියෙන්න ඕන ලක්ෂණ මොනවද? පළවෙනි එක තමයි අභිනව භාවිතයක් තියෙනවා, සජීවී රංගනයක් තියෙනවා, සජීව ප්‍රේක්ෂක පිරිසක් අභිමුඛයේ ඉදිරිපත් කිරීමක් කරනවා, ඒ වගේම නිශ්චිත රංග භූමියක් තියෙනවා, ඒ වගේම තම ඉදිරිපත් කරන මාධ්‍ය මනවින් ප්‍රගුණ කරලා තියෙනවා, ඒ වගේම විනෝද ආස්වාදය දෙන ගමන් ගැඹුරු අවබෝධයක් ජීවිතය පිළිබඳ, ඒ වගේම ජීවිතය පිළිබඳ රසයක්, ආනන්දයක් ලබා දීම ප්‍රාසංගික කලාවක මූලික ලක්ෂණයක්. ඒ වගේම මේක ප්‍රාසංගිකත්වයෙන් යුක්ත වීමක් වෙනවා. හරිද? ප්‍රාසංගික කලාවක් කියන්නේ එතකොට මේ ආකාරයට නාට්‍ය, සංගීතය සහ නර්තනය කුමද ප්‍රාසංගික කලාවක් වෙනවා. බලමු සංගීතය ප්‍රාසංගික කලාවක් වෙන්නේ කොහොමද කියලා. සංගීතය ප්‍රාසංගික කලාවක් වෙන්නේ මේක ඒකල යුගල සමූහ විදිහට සංගීත ප්‍රසංග අපි ගත්තොත් එම සංගීත ප්‍රසංග ගත්තොත් ප්‍රාසංගික කලාවක් බවට පත් වෙනවා. සංගීත ප්‍රසංග කියන්නේ මේ අර මේ ඇත්තට මේක performance art එක තමයි අර ඔයගොල්ලෝ මේ ඔය මේ මියුසිකල් ෂෝ නෙමෙයි මේකට සංගීත ප්‍රාසංගික කලාවක් කියලා ප්‍රසංග කියලා මම කිව්වේ. ඔය ශාස්ත්‍රීය ප්‍රසංග තියෙන මේ නන්දාමාලිනී ශ්වේත රාත්‍රී කියලා ප්‍රසංග තියෙන්නේ විවිධ වූ මේ මේ ඔඩිටෝරියම්ස් වල එන්නේම තමයි අපි සංගීත ප්‍රසංග කියලා කියන්නේ. ඒ වගේම මේකෙදී ගායනය කියන දේ තියෙන්නේ ප්‍රධාන වශයෙන්. ඒ වගේම විවිධ චලනයන් එක ගායන ඉදිරිපත් කිරීමක් වෙන්න පුළුවන්. සමූහ වෙන්නත් පුළුවන්, ඒකල වෙන්නත් පුළුවන්. නැත්නම් යුගල වශයෙන් වෙන්නත් පුළුවන්. ඒ වගේම සමහර වෙලාවට ගායකයා ගායනකොට නර්තන ඉදිරිපත් කරන අවස්ථාත් මේ සංගීත ප්‍රාසංගික කලාව සලකද්දී අපි දකින්නට ලැබෙනවා. ඒ වගේම ආනුෂංගික අංග ගත්තොත් එහෙම පසුබිම් සංගීතය විවිධ ආලෝක වර්ණ භාවිතා කරනවා, ආහාර අභිනයට විවිධ වූ ඇඳුම් පැළඳුම් භාවිතා කරනවා, විවිධ වූ ආනුෂංගික අංග භාවිතා කරනවා. ඒත් සංගීතයේ ප්‍රාසංගික කලාවක් වෙන්නේ කොහොමද කිව්වොත් මෙන්න මේ කරුණු ටික ඔබ දෙන්න ඕනේ. ඒකල යුගල හා සමූහ වශයෙන් සංගීතය
ප්‍රේක්ෂක ප්‍රතිචාර මැද සුදුසු වේදිකාවක් ඉදිරිපත් කරනවා. ඒ වගේම ගායකයා හරි ගායක පිරිස හරි විවිධ චලන සමග ගායන ඉදිරිපත් කරනවා. ඒ වගේම සමහර අවස්ථාවලදී නර්තනය ඉදිරිපත් වෙනවා. ඒ වගේම ආනුෂංගික අංග භාවිතා වෙනවා කියන එක ඔබට සංගීතීය ප්‍රාසංගික කලාවක් ලෙස ප්‍රකාශ කරන්න පුළුවන්. නර්තනයේ ප්‍රාසංගික කලාවක් ලෙස භාවිතා කරනීම ගැන කතා කරොත් එහෙම නර්තනයේත් වෙන්නේ සජීවීව ප්‍රේක්ෂක පිරිසක් ඉදිරියේහි නර්තන ශිල්පීන් කරනු ලබන ඉදිරිපත් කිරීමට අපි කියනවා නර්තනය ප්‍රාසංගික කලාවක් ලෙස සලකන්න පුළුවන්. මොකද ඒකත් පර්ෆෝමන්ස් එකක්. ඒ කියන්නේ නර්තන ශිල්පීන් ප්‍රේක්ෂක පිරිසක් ඉදිරියේ සජීවීව තමයි නර්තන ඉදිරිපත් කරන්නේ. ඒකත් ප්‍රාසංගික කලාවක් වෙනවා. මේකෙදි ආංගික ආහාරය සාත්වික කියන අභිනය ප්‍රධාන භාවිතාව වෙනවා. ඒ වගේම පසුබිම් ගායනයත් මේකෙදි දකින්නට ලැබෙනවා. ඒ වගේම මේකෙදි තාල වාද්‍ය භාණ්ඩ භාවිතා වෙනවා. ඒ වගේම සංගීතය හදාගන්නේ තාල වාද්‍ය භාණ්ඩ භාවිතයෙන්. ඒ වගේම ආනුෂංගික අංග විදියට ගත්තොත් අර විදිහටම වේදිකා සැරසිලි, අංග රචනය, වේශභූෂණය, පස්තල නිර්මාණය, රංගාලෝකනය වගේ දේවල් තියෙනවා. නමුත් සංගීතයේදී පස්තල නිර්මාණය වගේ දේවල් නැහැ. වේශභූෂණයත් ඇත්තටම නැහැ. සාමාන්‍ය ඇඳුමක් පැළඳුමක් අඳින්නේ. නමුත් නර්තනයේදී ඊට වෙනස් වෙච්ච දෙයක් වෙනවා. ඒතකොට නර්තනයේදී විවිධ වේශභූෂණ ඇඳුම් තියෙනවා, පැළඳුම් තියෙනවා. හරිද? ඒ වගේම විවිධ පස්තල නිර්මාණයන් තියෙනවා. රංග ආලෝකකරණයත් නර්තනයේදී භාවිතා වෙනවා. ඒතකොට ඩාන්සින් කියන්නේ performance art එකක්. ඒකෙත් අපි මොනවද නර්තනයේ ප්‍රාසංගික කලාවක් විදිහට සලකන්න පුළුවන් කියලා ඇහුවොත් සජීවී බවක් තියෙනවා. ප්‍රේක්ෂක පිරිසක් ඉදිරියේහි නර්තන ශිල්පීන් විසින් තමයි ඉදිරිපත් කරන්නේ. ආංගික ආහාරය සාත්වික කියන අභිනය ප්‍රධාන වෙනවා. පසුබිම් ගායනයක් තියෙනවා. ඒ සඳහා තාල වාද්‍ය භාණ්ඩ තමයි භාවිතා කරන්නේ. අංග රචනය, වේදිකා සැරසිලි, පස්තල නිර්මාණය, වේශභූෂණය, රංගලෝකනය කියන මේ අනුෂංගික අංග භාවිතා වෙනවා කියන එක ඔබට නර්තනය ප්‍රාසංගික කලාවක් ලෙස කියන්න පුළුවන්. ඒ වගේම නාට්‍ය ප්‍රාසංගික කලාවක් ලෙස ගත්තොත් එම ශ්‍රව්‍ය දෘශ්‍ය සජීව මාධ්‍යයක් තමයි නාට්‍ය කියන්නේ. මේකේ ප්‍රේක්ෂක සහභාගීත්වය අනිවාර්යයි. සතර අභිනය භාවිතා වෙනවා. හැබැයි සංගීතය නර්තනය කියන දේවල් අඩු වැඩි වශයෙන් තියෙන්න පුළුවන්. ඒක ශෛලිය අනුව. දැන් නාට්‍ය ධර්මී ශෛලිය ගත්තොත් සංගීතය නර්තනය කියන එක වැඩිපුර තියෙන. නමුත් ලෝක ධර්මී වලදී මේ දෙක නැතුව තියෙන්නත් පුළුවන්. ඒ වගේම අනුෂංගික අංග විදිහට වේශභූෂණය, අංග රචනය, ආලෝකකරණය, රංග භූමිය අලංකරණය විවිධ දේවල් භාවිතා කරන්න පුළුවන්. ඒ වගේම නාට්‍යයක අරමුණ තමයි ආනන්දයෙන් ප්‍රඥාවට යොමු කරවීම. ඒ කියන්නේ සතුට දෙන ගමන් මිනිසුන්ට ජීවිත අවබෝධයක් ලබා දීම තමයි නාට්‍යයේ ප්‍රධාන අරමුණ. එතකොට නාට්‍ය ප්‍රාසංගික කලාවක් මෙන්න මේ ආකාරයෙන්. පැහැදිලිද? එතකොට නාට්‍ය වෙන ඊට අමතරව කියන්න පුළුවන් මේකෙදී නාට්‍ය පෙළක් භාවිතා වෙනවා. ඔය කියන කරුණු කාරණාත් අපිට නාට්‍ය ප්‍රාසංගික කලාවක් කියන එක ගැන කියන්න පුළුවන්. අපි ඊළඟට බලුවොත් එහෙම චලන වර්ග පිළිබඳ කතා කරොත් එහෙම චලන වර්ග කිහිපයක් අපිට දක්නට ලැබෙනවා. චලන වර්ග කිහිපයක් දක්නට ලැබෙනවා. ස්වභාවික, නිර්මිත සහ තාලානුකූල චලන කියලා. ස්වභාවික චලන කියන්නේ අපි එදිනදා ජීවිතයේදී කරන කිසිම අමාරුවක් හිතන්නේ නැතුව සාමාන්‍ය විදිහට කරන ලබන චලන වලට අපි කියනවා ස්වභාවික චලන කියලා. එතකොට නිදහසේ ඇවිදීම, මේ අතපය වැනීම, ඔය වගේ දේවල් අපිට ස්වභාවික චලන. ඊළඟට නිර්මිත චලන. ඒ කියන්නේ පරිකල්පන ශක්තිය. හිතලා මේක මෙහෙම තමයි කරන්න ඕනේ හිතලා ඒගොල්ලෝ නිර්මාණය කරගෙන කරන ලබන චලන වලට අපි කියනවා නිර්මිත චලන කියලා. මේවා නිර්මාණාත්මක. ඒ දණ්ඩක ගමන් කරන එක අපි මේ ඒ දණ්ඩේ ගමන් කරනවා නම් අපිට ප්‍රශ්නයක් නැහැ නේ. දැන් නාට්‍ය ඒ දණ්ඩක් නැහැ නේ. එතකොට අපි ඒ දණ්ඩ හිතේ මවා ගන්න ඕන. අපි මේ ඒ දණ්ඩේ තමයි ඇවිදින්නේ කියලා හිතගෙන අපි ඒ දණ්ඩේ ඇවිදින්න ඕනේ. එතකොට ඒක කරන ක්‍රමයක් තියෙනවා. ඕක ගොඩක් වෙලාවට අපිට අභිරූපණකාරයේදී මේවා වැදගත් වෙනවා. මේවා ඔක්කොම ගන්නනවා ප්‍රැක්ටිකල් වලදී. ඊළඟට කොරගසමින් නැගෙන එක. මේක හිතන්න ඕන නේද? කොර ගහන එකත් අපි හිතන්න. මොකද අපිට නිකම්ම කොර ගහන්න බෑනේ. අපිට කකුලේ අමාරුවක් නැත්නම් නිකම්ම කොර ගහන්න බෑ. එහෙනම් අපි ඒක හිතන්න ඕන. හිතලා නිර්මාණය කරගන්න ඕන කොහොමද ඇවිදින්නේ කියලා. ඊළඟට අපි ගත්තොත් එම නිර්මිත චලනයක් විදිහට මේ
ගත්තොත් එහෙම ඔරු මේ ඔරුවේ ගමන් කරනවා. එහෙම නැත්නම් අපි ගත්තොත් එහෙම මේ මොකද්ද මේ කියන්නේ වචනේ තම දුනා මොකද්ද මතක් වුණා මම කියන්න. නිර්මිත චලනවලදී ඒ ආකාරයෙන් විවිධ ආකාරයට නිර්මාණශීලීත්වය භාවිතා කර නිර්මාණය කරලා කරන ලබන චලනවලට අපි කියනවා නිර්මිත චලන කියලා. හරිද? ඊළඟ චලන වර්ගය ගත්තොත් එහෙම තාලානුකූල චලන කියලා කියනවා. තාලානුකූලක චලනය කියන්නේ යම්කිසි තාලයකට ඒ කියන්නේ යම්කිසි සංගීත ඛණ්ඩයක් තියෙනකොට සංගීත ඛණ්ඩයේ සංගීතය වාදනය වන විදියට කරන ඒවා තමයි තාලානුකූල චලන කියලා කියන්නේ. ඒකත් මම දැන් මම කිව්වට ඔබට තේරෙන්නේ නැහැ. ගොඩක් වෙලාවට ඔය ෂණික නිරූපණය ඔයගොල්ලෝ තියෙන ප්‍රැක්ටිකල් එකක් සංගීතය ඛණ්ඩයකට අනුව ෂණික නිරූපණයක් ඉදිරිපත් කරන්න. එතකොට මේකෙදි තාලානුකූල චලන වැදගත් වෙනවා. ඒකෙදි වෙන්නේ තාලයට තමයි චලන භාවිතය සිද්ධ වෙන්නේ. එතකොට මේවා තමයි චලන ප්‍රභේද තුන ස්වභාවික නිර්මිත සහ තාලානුකූල කියන චලන තුන. අපි ගත්තොත් එහෙම අර ප්‍රාසංගික කලාව විතර කොටසක් තියෙන නාට්‍ය කලාව සුවිශේෂී වෙන්නේ කොහොමද කිව්වොත් එහෙම මෙන්න මේ කියන කරුණු කාරණා වැදගත් වෙනවා. සාමූහික කලාවක්, ඒ වගේම විවිධ කලා මාධ්‍යයන්ගෙන් සංයෝගයක් තියෙනවා, සතර අභිනය භාවිතා වෙනවා, කතා වස්තුවට ප්‍රබල තැනක් හම්බෙනවා, ආනුෂංගික අංග භාවිතා වෙනවා, නාට්‍ය පෙළක් දක්නට ලැබෙනවා, ඒ වගේම ප්‍රේක්ෂක ප්‍රතිචාර මත නාට්‍යයේ වෙනස් වීම සිදු වෙනවා. මෙන්න මේ කියන කරුණු කාරණා වැදගත් වෙනවා. ඊළඟට බැලුවොත් එහෙම නාට්‍ය එකයි චිත්‍රපටය එකයි වෙනස ගැන කතා කරොත් එහෙම නාට්‍ය ගත්තොත් එහෙම මේක සජීවී. නමුත් චිත්‍රපටය මොකද්ද? කලින් පටිගත කරලා තියෙන්නේ. නාට්‍ය ගැන ගත්තොත් නාට්‍ය අපිට ගබඩා කර තබා ගන්න බෑ. මොකද නාට්‍ය ඒ වෙලාවෙ ඉදිරිපත් කරන දෙයක්. නමුත් චිත්‍රපට පුළුවන් අපිට ගබඩා කර තබා ගන්න. ඒ වගේම නාට්‍ය අපිට සංස්කරණය කරන්නත් බෑ. එඩිට් කරන්න බෑ. චිත්‍රපටයක් උනත් අපිට පුළුවන් එඩිට් කරන්න. ඒ වගේම නාට්‍යයක් එක් වෙලාවක එක් තැනක විතරයි වේදිකාගත කරන්න පුළුවන්. තැන් ගොඩක අපිට නාට්‍යයක් වේදිකාගත කරන්න බෑ. නමුත් චිත්‍රපටයක් පුළුවන් ඒ ආකාරයෙන් විවිධ ස්ථාන කිහිපයක එක් වෙලාවක පුළුවන් චිත්‍රපටයක් අපිට තිරගත කරන්න. ඒ වගේම දර්ශන වාරයකදී ශිල්පීන්ට ප්‍රතිලාභ ලැබෙනවා නාට්‍යවලදී. හරිද? ඒ කියන්නේ අපි ගත්තොත් එහෙම හැම දර්ශනයකදීම එයාගේ රංගන කාර්ය දියුණු වෙනවා, අලුත් දේවල් එකතු වෙනවා. ඒ වගේම එයාට මූල්‍යම වශයෙන් යම් වේතනයක් ලැබෙනවා. නමුත් චිත්‍රපටවල එක සැරේයි. ඒක ෂූට් කරායින් පස්සේ ආයේ නල්විලියනිය මොකොත් මේ ආයේ ඒගොල්ලන්ට දෙයක් නැහැ. ඊළඟට ඒගොල්ලන්ට එක සැරේ විතරයි මේ චිත්‍රපටයක්දී ඒගොල්ලන්ගේ හැකියාව පෙන්වන්න පුළුවන්. ඒ වගේම නාට්‍යයේදී පසුතල සීමා සහිත වෙනවා. නමුත් චිත්‍රපටවල විවිධ වූ දර්ශන තල අපිට භාවිතා කරන්න පුළුවන්. ඒ වගේම නාට්‍යවල අවකාශය සීමා සහිතයි. නිශ්චිත රංග භූමියක් තුළ නිශ්චිත අවකාශයක් තුළ තමයි නාට්‍යයක් රඟ දක්වන්න ඕනේ. නමුත් චිත්‍රපට ගත්තොත් අවකාශය අසීමිතයි. හරිද? එතකොට මේ දෙකෙන් වාසි ලැබෙන්නේ නාට්‍ය ඉගෙන නාට්‍ය කරොත් විතරයි. චිත්‍රපට කියන්නේ නාට්‍ය කෙනෙක් අහලා තියෙනවා වාසි මොකක්ද කියලා. නාට්‍ය කරොත් තමයි වාසි. හරිද? චිත්‍රපට කරාට හරියන්නේ නැහැ. චිත්‍රපටය එච්චරයි. චිත්‍රපටය නාට්‍යවල තමයි පුතේ මේ ඉගෙන ගන්න කරුණු කාරණා හොඳටම කරා අපිට ඉදිරිපත් කරන්න පුළුවන් වේදිකා නාට්‍යවල තමයි. ඒකට වේදිකා නාට්‍ය ශිල්පියෙක් වෙනවා කියන එක එයා වේදිකා මේ අපි ගත්තොත් එහෙම හැම නාට්‍ය ශිල්පියෙක්ම එයාලගේ පළවෙනි අඩිතාලම තමයි වේදිකාව. වේදිකාවෙන් පටන් ගත්ත අය තමයි අද චිත්‍රපට, ටෙලි නාට්‍ය මේ හැම දෙයකම ඉන්නේ. ඒතකොට වේදිකාවට පය ගහපු නැති මිනිස්සෙක්ට චිත්‍රපටයක් රඟපාන්න බෑ. රඟපාන්න පුළුවන්කම කියන්නේ අපි දකින්නවනේ සමහර වෙලේ දැන් සින්දු කියන මිනිස්සුත් රඟපානවා ගිහිල්ලා. හරිද? ස්ටාර් වෙන කට්ටිය ඔක්කොම ඒ නාට්‍යවල රඟපාන්න ගන්නවා. ඉතින් උන්ගේ කිසිම ලස්සනක් නැහැ.
උන්ගේ කිසිම තාත්වික ගතියක් නැහැ. අඩු ගානේ වේදිකාවක ජීවිතේට දැකලවත් නැහැ. ඉතින් ඔබ ඉදිරියේදී මේ ශාස්ත්‍රීය ඉස්සරහට යන්න කැමති නම් ඉස්සෙල්ලා වේදිකා නාට්‍ය හොඳට ඉගෙන ගන්න. වේදිකාව ඔබේ භූමිය කරගන්න. වේදිකාවේ ඉඳලා වේදිකාව හොඳට ප්‍රගුණ පුහුණු කරගෙන පස්සේ පුළුවන් ඔබට චිත්‍රපට ටෙලි නාට්‍ය මේ හැම දෙයකම යන්න. හරි. ඊළඟ කාරණේ අපි කතා කරමු ඉක්මනින් රංගභූමි අලංකරණය ගත්තොත් එහෙම රංගභූමි පොඩි වෙලාවක් දෙන්න මට අපි රංගභූමි අලංකරණය ගැන කතා කරොත් එහෙම රංගභූමි අලංකරණය කියන්නේ මොකද්ද? රංගභූමියේ අලංකරණය කියලා කියන්නේ රංගයට සඳහා හරිද රංගයක් සඳහා අදාළ භූමිය අලංකරණය කිරීම අපි කියනවා රංගභූමි අලංකරණය කියලා. එතකොට රංගභූමි අලංකරණයේදීත් මේක කරන්නේ කවුද? රංගභූමි අලංකරණ ශිල්පී නැත්නම් වේදිකා පස්තර නිර්මාණ ශිල්පියා. එතකොට මේකෙදිත් වර්ණ නාට්‍යයේ තේමාව නාට්‍යයේ යන කතාවස්තුව ගැන නාට්‍යයේ ශෛලිය භාවිතා කරන ඇඳුම් පැළඳුම් රංගාලෝකනය කොහොමද මේ කරුණු කාරණාත් වැඩියෙන් ඔළුවේ තියාගන්න අවශ්‍ය වෙනවා. විශේෂයෙන් රංගාලෝකනය ගොඩක් වෙලාවට පස්තල් නිර්මාණයට අවශ්‍ය වෙන්නේ නැහැ. නමුත් නළු වගේ භාවිතා කරන ඇඳුම් ටිකක් ගැන අපි සැලකිලිමත් වෙන්න. නමුත් ඒකත් ප්‍රධානම නැහැ. නමුත් ප්‍රධාන වෙන්නේ නාට්‍යයේ කතාවස්තුව තේමාව යුගය කාලය කියන දේවල් වැදගත් වෙනවා රංගභූමි අලංකරණය. ඒ වගේ රංගභූමි අලංකරණයේදී වැදගත් දෙයක් තමයි පහසුවෙන් භාවිතා කරන්න පුළුවන් දෙයක් වෙන්න ඕනේ. නැවත නැවත භාවිතා කරලීමේ හැකියාව තියෙන්න ඕනේ. එක තරයක් පාවිච්චි කරාන් පස්සේ ඒක අපිට ඊළඟ සැරේ පාවිච්චි කරන්න බැයි නම් එතන ප්‍රශ්නයක් තියෙනවා. එතකොට අනිවාර්යෙන් රංගභූමි අලංකරණයේදී මේ භාවිතා කරන භාණ්ඩ පිළිබඳ එහෙම සැලකීමක් වෙන්න ඕනේ. ඊළඟ කරුණු කාරණය ගැන කතා කරොත් එහෙම ක්ෂණික නිරූපණ ගැන අපි කතා කරමු. ක්ෂණික නිරූපණයක් කියන්නේ මොකක්ද? විනාඩියක් නා හරි. ක්ෂණික නිරූපණ ගැන කතා කරොත් එහෙම ක්ෂණික නිරූපණයක් කියන්නේ යම්කිසි අවස්ථාවක් හරි සිද්ධියක් පෙළක් භාවිත කියන්නේ නිශ්චිත පිටපතක් නැතුව හරිද යම්කිසි අවස්ථාවක් හරි සිද්ධියක් ඒ මොහොතේ ඉදිරිපත් කිරීම අපි කියනවා ක්ෂණික නිරූපණය කියලා. එතකොට මේකට අවශ්‍ය වෙනවා පරිකල්පන ශක්තිය අවශ්‍ය වෙනවා. ඒ වගේම ඉදින්දා ජීවිතය පිළිබඳ නිරන්තර විවිධ අවස්ථාවන් පිළිබඳ හොඳ අවබෝධයක් තියෙන්න ඕන. හරිද? එතකොට දක්ෂ නළුවෙක්ට මේ ක්ෂණික නිරූපණය ඉතාමත්ම ලෙහෙසියෙන් කරන්න පුළුවන්. එතකොට පිටපතක් නැහැ, කලින් සූදානම් වීමක් නැහැ. එවලේ සිද්ධියක් හෝ අවස්ථාවක් ක්ෂණිකව ඉදිරිපත් කිරීමක් වෙනවා ක්ෂණික නිරූපණය කියලා. අවස්ථා නිරූපණය ගත්තොත් එහෙම යම්කිසි සිද්ධියක එක් ප්‍රබල අවස්ථාවක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් අවස්ථා කිහිපයක් වෙන්න පුළුවන්. මේවා තමයි අපි නාට්‍යෝචිත අවස්ථා නිරූපණය. නැත්නම් සිටුේෂන් පෝර්ට්‍රේට් කියලා අපි කියනවා. හරිද? එතකොට මේකෙදි නාට්‍ය කලාවේදී මේ අවස්ථා නිරූපණය වෙනස් වෙන්නේ නාට්‍යම අවස්ථා ඩ්‍රැමැටික් සිටුේෂන් වලින් තමයි මේ අවස්ථා නිරූපණය වෙනස් වෙන්නේ. ඒ කියන්නේ නාට්‍යයකදී අපි නාට්‍යෝචිත අවස්ථාව වෙන්න ඕනේ. ඒ නිරූපණය කරන අවස්ථා නිරූපණයට නාට්‍යයකදී අනිවාර්යයෙන්ම නාට්‍යෝචිත අවස්ථාවක් වෙන්න ඕනේ. හරිද? ඒ කියන්නේ නාට්‍යයකදී ප්‍රබලත්වය නාට්‍යයේ ගැඹුර විදහා දක්වන්න පුළුවන් ඒ අවස්ථාව
නාට්‍යම වූ ලක්ෂණ වලින් සමන්විත වූ අවස්ථාවක් වෙන්න ඕනේ. ඒක තමයි අපි නාට්‍යෝචිත අවස්ථා කියලා කියන්නේ. හරිද? නාට්‍යයට ගැළපෙන අවස්ථාවක් තියෙනවා. අපිට ඉදිරිපත් කරන්න පුළුවන් අවස්ථාව වෙන්න ඕනේ. මේවා තමයි අවස්ථා නිරූපණය. අවස්ථා නිරූපණය කරන්න අදාළ ශිල්පියාට අනුරූපණය තියෙන්න ඕනේ, සමාරෝපණය තියෙන්න ඕනේ, පරිකල්පන ශක්තිය තියෙන්න ඕන. ඒ වගේම රංග අභ්‍යාස මගින් එයා පුරුදු පුහුණු වෙලා ඉන්න ඕන. එහෙම නැති වුණොත් අවස්ථා නිරූපණය කරන්නත් එයාට බැරි වෙනවා. ඊළඟට අපි ගත්තොත් එහෙම භූමිකා නිරූපණය. ඒ කියන්නේ චරිත නිරූපණය තමයි. ඒ කියන්නේ සජීවී විවිධ චරිත නැත්නම් චරිත නිරූපණයන් වලට වඩා අපි ගත්තොත් එහෙම භූමිකාවන්. ඒ කියන්නේ විවිධ වූ චරිතයේ විවිධ භූමිකාවන් නිරූපණය කිරීම අපි කියනවා භූමිකා නිරූපණය කියනවා. ගත්තොත් එහෙම අපි ගත්තොත් එහෙම මාවකගේ චරිතය ගත්තොත් එහෙම මාවකගේ චරිතය විවිධ භූමිකාවන් තියෙනවා. ගෘහණියක් විදිහට, මවක් විදිහට, ගුරුවරයෙක් විදිහට, ඒ වගේම එයාගේ චරිතය තව ගත්තොත් එහෙම භාර්යාවක් විදිහට. එතකොට හරිද? මේ චරිතයේ විවිධ භූමිකාවන් තියෙනවා. හරිද? එතකොට මේ විවිධ භූමිකාවන් නිරූපණය කරන එක තමයි අපි භූමිකා නිරූපණය කියලා. එතකොට මේකෙදි අපි වේදිකාව සමග තමයි මේ කටයුත්ත කරන්න ඕනේ. හරිද? එතකොට මේ චරිතය ප්‍රධාන වශයෙන් නාට්‍යයේදී ඉස්මතු වෙන්නේ අදාළ නාට්‍ය පෙළ ලියන නාට්‍ය රචකයා මත. එතකොට මේ නාට්‍ය රචකයා තමයි තීරණය කරන්නේ මේ චරිතය මම කොහොමද දෙන්නේ නාට්‍යයට. හරිද? සමහර විට අපි ගත්තොත් එහෙම චරිතය දෙන්න පුළුවන් චරිතයේ ලක්ෂණ පෙන්눔 කරන විදිහට. කියන්නේ ඒ චරිතය පෞරුෂත්වයක් නැති, ඒ වගේ මේ චරිතය ඉක්මනින් සැලෙන, ඒ චරිතයට වේදනාව දරා ගන්න බැරි චරිත විදිහට අපිට පුළුවන් නාට්‍යවලදී ඒ චරිත නිරූපණය කරන්න. ඒ වගේ මේ චරිතය ප්‍රබල ආකාරයෙන් අපිට නිරූපණය කරන්නත් පුළුවන් නාට්‍යයේදී. ඒ චරිතය මගින් ජීවිත අවබෝධයක් දෙන්න. නැත්නම් ඒ චරිතයේ උපහාසයට ලක් කරන්න. ඒ චරිතයේ තියෙන අඩුපාඩු පෙන්වන්න. මේ හැමදේම භූමිකා නිරූපණය කියන දෙයට අයත් වෙනවා. ඒකට භූමිකා නිරූපණය කරනකොට ඒක කරන්නේ නළුවා. ඒ වගේම භූමිකා නිරූපණය කරද්දී නළුවා තමන්ගේ චරිතය පිළිබඳ මනාව වූ අවබෝධයක් තියෙන්න ඕන. මොන අවස්ථාවේද මොන විදිහටද මේ සංවාද කොහොමද යන්නේ? මේකේ මේ චරිතයෙන් යටිපෙළ මොකද්ද මේ චරිතයෙන් ඉදිරිපත් කරන්නේ? මෙන්න මේ කරුණු කාරණා පිළිබඳ භූමිකා නිරූපණයේදී වැදගත් වෙනවා නළුවා හෝ නිලිය අවබෝධයෙන් සිටීම. ඒ වගේම අපි ගත්තොත් එහෙම ඊළඟට නාට්‍ය ශෛලීන් ගත්තොත් නාට්‍ය ශෛලීන් ප්‍රධාන වශයෙන් කොටස් දෙකක් බෙදෙනවා. නාට්‍ය ධර්මී සහ ලෝක ධර්මී කියලා. හරිද? අපි බලමු මේකත්. නාට්‍ය ධර්මී ගත්තොත් එහෙම නාට්‍ය ධර්මී කියන්නේ නාට්‍ය ශෛලියට අනුව ඉදිරිපත් කරන ශෛලිය අපි කියනවා නාට්‍ය ධර්මී ශෛලිය කියලා. හරිද? ඒ වගේම ලෝක ධර්මී ශෛලිය කියන්නේ සාමාන්‍ය ලෝකයේ පවතින ස්වභාවය අනුව ඒක ඒ ආකාරයෙන් ඉදිරිපත් කිරීම ලෝක ධර්මී ශෛලිය කියලා කියනවා. ලෝක ධර්මී නාට්‍ය ගත්තොත් කැලණි පාලම, ඊළඟට මූදු පුත්තු, ඊළඟට මේ සියලුම සාමාන්‍ය නාට්‍ය අපි කියනවා ලෝක ධර්මී නාට්‍ය කියලා. නාට්‍ය ධර්මී ගත්තොත් මානමේ සිංහබාහු, නරිබෑන ඒව ඔක්කොම නාට්‍ය ධර්මී නාට්‍ය බවට පත් වෙනවා. ඒ වගේම දිත්තල කාලගෝල කියන එකත් නාට්‍ය ධර්මී සම්ප්‍රදායට අයත් වෙන එකක්. එතකොට නාට්‍ය ධර්මී සම්ප්‍රදායේ සහ ලෝක ධර්මී සම්ප්‍රදායේදී ලක්ෂණ ගත්තොත් නාට්‍ය ධර්මී සම්ප්‍රදායේදී මේකේ ලක්ෂණ විදිහට ගත්තොත් සංගීතය භාවිතා වෙනවා. තාලානුකූලව තමයි අදාළ සියලු දේ ඉදිරිපත් කරන්නේ. ඒ වගේම වචන සංවාද බෙරපද වලට සහ රාග තාල වලට තමයි නාට්‍ය ධර්මී වලදී සිද්ධ වෙන්නේ. ඒකෙදි මේක ඇඳුම් ගත්තොත් එහෙම ඇඳුම් පැළඳුම් වලට වැඩි අවධානයක් යොමු කරලා තියෙනවා. අංග රචනය ප්‍රධාන වෙනවා. වේදිකා පස්තර නිර්මාණයන් තියෙනවා. නමුත් ලෝක ධර්මයේදී සාමාන්‍ය විදිහට ගොඩක් වෙලාවට අංග වේදිකා පස්තර නිර්මාණ අඩුයි. ඇඳුම් පැළඳුම් සාමාන්‍ය විදිහට, සංගීතය භාවිතා වෙන්නේ නැති තරම්, සංවාද සාමාන්‍ය ආකාරයට, චරිත නිරූපණය සාමාන්‍ය ආකාරයට මේ ලක්ෂණ අපිට ලෝක ධර්මී නාට්‍යයේදී අපිට දකින්නට පුළුවන්. ඊළඟට අපි කතා කරොත් එහෙම
අපිට කතා කරන්න තියෙනවා සමාරෝපණය සහ අභිනය ගැන අන්තිම කරුණු දෙක අපි ඒ ගැන කතා කරමු ඉක්මනට. අපි කතා කරොත් එම සමාරෝපණය ගැන කතා කරොත් එම සමාරෝපණයට අපි කියනවා ආරූඪ වීම, ආවේශ වීම කියන කරුණු ආකාරයෙන් විවිධ වචන කියනවා. සමාරෝපණය කියන්නේ තමන්ගේ තියෙන සැබෑ ස්වરૂපය ඉවත් කරලා වෙනත් අයකගේ ස්වභාවයකට ආරෝපණය වීම අපි කියනවා සමාරෝපණය කියලා. එතකොට මේකට වෙස් වලා ගැනීම, ආරූඪ වීම, ආවේශ වීම කියන කරුණු කාරණා කියන්න පුළුවන්. සමාරෝපණය කියන කාරණය වැදගත් වෙනවා තමන්ගේ චරිතය ඉදිරිපත් කරද්දී සමාරෝපණය වැදගත් වෙනවා. මේකෙදි සමාරෝපණය නිකන් වෙන්න බෑ. බාහිර සහ අභ්‍යන්තර ආකාරයෙන් කොටස් දෙකකට පුද්ගලයා සමාරෝපණය වෙන්නට ඕනේ. අභ්‍යන්තර සමාරෝපණය කියලා කියන්නේ අපි හිතමු අදාළ චරිතයේ තියෙන ලක්ෂණ, චරිතයේ තියෙන විවිධ වූ හැඟීම්, චරිතයේ කොහොමද මේ අවස්ථාවට මුහුණ දෙන්නේ, ඔන්න ඔය කියන ආකාරයේ කරුණු කාරණා ඔළුවේ තියාගෙන සිදු කරනු ලබන සමාරෝපණයට අපි කියනවා මොකද්ද? අභ්‍යන්තර සමාරෝපණය. එතකොට මේ චරිතයේ අභ්‍යන්තර ස්වභාවය ඉස්මතු කරන ඒ වෙනස් වීමට අපි කියනවා අභ්‍යන්තර සමාරෝපණය කියලා. ඒ වගේම බාහිර සමාරෝපණය ගත්තොත් එහෙම බාහිර සමාරෝපණය කියන්නේ ඒ අභ්‍යන්තර සමාරෝපණය තුලින් ඉදිරිපත් කරන චරිතය අඳුනා ගන්න අනිකුත් බාහිරින් එයාට සහයෝගයක් වෙන දේවල් වලට කියනවා බාහිර සමාරෝපණය. ඒතර බාහිර සමාරෝපණය නළුවාට තනියෙන් කරන්න බෑ. නමුත් අභ්‍යන්තර සමාරෝපණය නළුවා තමා විසින්ම තමයි කරන්න. බාහිර සමාරෝපණයේදී එයාට අංග රචනය, වේශභූෂණය, පස්තර නිර්මාණය, නාට්‍ය සංගීතය මේ හැමදේම සහයෝගයක් වෙනවා එයාගේ බාහිර සමාරෝපණයට. එතකොට අපි ගත්තොත් එම හිඟන්නෙක් කියන චරිතය ගමු. එතකොට සිංගන්නා කියන චරිතයේදී බාහිර සමාරෝපණයේදී එයාගේ ඇඳුම් පැළඳුම්, එයාගේ ඇවිදින විදිය, එයාට ඒ වෙලාවේදී භාවිත වන සංගීතය මේ හැම දෙයකින්ම පුළුවන් අපිට ඒ චරිතය ඉස්මතු කරන්න. ඒකට අභ්‍යන්තර සමාරෝපණයේදී ඒ චරිතය දැන ඒ චරිතයේ තියෙන ලක්ෂණ, ඒ චරිතයේ තියෙන හැඟීම් මේ හැමදේම දැනගෙන ඉන්න ඕනේ. හරි. ඒ වගේම අපි අන්තිම එක කාරණේ ගත්තොත් අභිනය ගැන කතා කරොත් එහෙම අභිනය කියන්නේ මොකද්ද? නාට්‍ය පෙළක් රංගයක් විදියට ප්‍රේක්ෂකයා වෙතට අරගෙන යනකොට නළුවන් විසින් අනුගමනය කරන ශිල්ප ක්‍රම අපි කියනවා අභිනය කියලා. හරිද? අභිනය කියන්නේ අභි කියන්නේ ඉදිරියට, නය කියන්නේ පැමිණවීම. ඉදිරියට ගෙන හැරපෑම නැත්නම් ඉදිරියට පැමිණවීම අපි කියනවා අභිනය කියලා. එතකොට අභිනය ගත්තොත් එimhe නාට්‍ය ශාස්ත්‍රයේ අභිනය ගැන කොටස් 4කට සඳහන් වෙනවා. ආංගික, වාචික, සාත්වික, ආහාරය. ආංගික අභිනය කියන්නේ නළුවා හෝ නිළිය තමන්ගේ අංග ප්‍රත්‍යංග භාවිතා කරලා භාවිත කරනු ලබන අභිනයට අපි කියනවා ආංගික අභිනය කියලා. ඒ වගේම වාචික අභිනය කිව්වත් එහෙම නළුවාගේ තියෙන දෙබස් ඊළඟට ගීත මේ හැමදේම වාචික අභිනය බවට පත් වෙනවා. ඒතකොට වාචික අභිනයේදී විවිධ විදිහට වාචික අභිනය කරන්නට පුළුවන්. හඬ උස් පහත් කරලා වෙන්න පුළුවන්, ගොත ගසමින් වෙන්න පුළුවන්, රහසින් ශබ්ද නගලා කරනවත් වාචික අභිනය කියනවා. නැත්නම් සාමාන්‍ය රහසින් සහ ශබ්ද නගලා. ඒතකොට සමහරව රහසින් කියනවත් වාචික අභිනය. සහ වචන ඇහෙන්නේ නැති වෙන විදිහට ඉඟියක් පාන එකත් අපි කියනවා. ඒ කියන්නේ වචන වලින් නිකන් අපිට වචන ඇහෙන්නේ කට සෙලවීමක් වෙන එකත් අපි වාචික අභිනය විදිහට ගන්න පුළුවන්. ඒ වගේම වාචික අභිනය තමයි ප්‍රබල වෙන්නේ නාට්‍යයේදී. මොකද වාචික අභිනයේදී තමයි අදාළ චරිතවල ප්‍රබලත්වය අභ්‍යන්තරය වෙන්න පුළුවන්. ඒ වගේම මේ චරිතයේ තියෙන ලක්ෂණ වෙන්න පුළුවන්. මේ හැමදේම වාචික අභිනයේදී තමයි ඉදිරිපත් වෙන්නේ. සාත්වික අභිනය කියන්නේ මුහුණින් පෙන්වනු ලබන ප්‍රකාශනයන් වලට අපි කියනවා සාත්වික අභිනය කියලා. එතකොට විවිධ වූ ලක්ෂණයන් දුක්ඛ, සතුට, ක්‍රෝධය, වෛරය මේ හැමදේම සාත්වික අභිනයට අයිති වෙනවා. ඒතර සංස්කෘත නාට්‍ය විචාරයේදී නාට්‍ය ශාස්ත්‍රයේ තියෙන සාත්වික අභිනයට ප්‍රබල කරුණු 8ක් ගැන, භාවයන් 8ක් ගැන මේකෙදි සාමාන්‍ය අපි සංස්කෘත නාට්‍යයන් වලදී ඒ ගැන කතා කරනවා. නමුත් මේ
අට අපි සාමාන්‍ය වෙදි කතා කරන්නේ නව සංස්කෘත නාට්‍යයට විශේෂිත වෙච්ච භාව අටක් තමයි මේ ස්තම්භ රෝමාංච තෙපූත ස්වරභංග ශ්වේත ආශ්‍රු වෛවර්ණ්‍ය ප්‍රලය කියන ටික අයිති වෙන්නේ. ඒ වගේම සාත්වික අභිනය ගොඩක්ම භාවිතා වෙන්නේ මුද්‍රා නාට්‍යවල අභිරූපණවල සාත්වික අභිනය භාවිතා වෙනවා. ඒතර මේකට සාත්වික අභිනය මනමින් ප්‍රගුණ කරලා තියෙන්නට අවශ්‍ය වෙනවා. ඒ වගේම අවසාන අභිනය ගැන කතා කරොත් එම ආහාරය අභිනයට අයත් වෙන ඇඳුම් පැළඳුම් සහ ඇඳුම් පැළඳුම් නාට්‍ය උපකරණ අංගරචනයේ සංගීතය පසුබිම් සැරසිලි රංගාලෝකනය මේ ඔක්කොම ආහාරය අභිනයට අයත් වෙනවා. ඒ කියන්නේ මෙතනදී මේ අභිනය නළුවගේ බාහිර සමාරෝපණයට මනවින් ප්‍රයෝජනයක් වෙනවා. ඒ වගේම ආහාර අභිනයට අවශ්‍ය දේවල් නිර්මාණය කරද්දී අපි ඒවා නිර්මාණය කරනදී ඒවා ගැන වැඩි අවබෝධයක් යොමු කරන්න වෙනවා. එතකොට ආහාර අභිනයත් නාට්‍යයේ ත්‍රිව්‍රත්වයට මනමින් උපකාරී වෙන අභිනයක්. එතකොට අභිනය වර්ග 4යි ආංගික, වාචික, සාත්වික සහ ආහාරය. එතකොට අභිනය කියන්නේ ඉදිරියට ගෙන හැරපෑම කියන අදහස. එතකොට අද දවසේදී අපි මේ කරුණු කාරණා ටික කතා කරා. අපි පළවෙනි නිබන්ධනයේදී නාට්‍ය සිද්ධාන්ත කිහිපයක් කතා කරා. එතකොට අපිට මේ නාට්‍ය සිද්ධාන්ත වලට අදාළ ප්‍රශ්න පත්‍ර ටික අපි කතා කරනවා. හෙට දවසේදී ප්‍රශ්න පත්‍රය කතා කරනවා. කෙටි ප්‍රශ්න සහ රචනා ප්‍රශ්න කිහිපයක් අපි හෙට දවසේ කතා කරනවා. කෙටි ප්‍රශ්න 40ක් වගේ කතා කරනවා. අවුරුදු 5ක ප්‍රශ්න පත්‍රවල මේ සම්බන්ධයෙන් ආපු කරුණු කාරණා. ඒ වගේම ඉදිරියේදී අපි කියන්නේ මම ඔබට දාන්නම් මේ අපේ දවස් 45 අන්තර්ගතය කොහොමද වෙන්නේ කියලා. කියන්නේ අපේ ප්ලෑන් එක මම දාන්නම්. ඒ දවස්වලදී අපි කතා කරන්නේ මොනවද කියන ගැන මම ඔබට ඉදිරියේදී දාන්නම්. ඉතින් අද දවසේදී මම හිතනවා පාඩම ඔබට පැහැදිලි වෙන්න ඇති. පැහැදිලි වුණ බය වෙන්න එපා. පැහැදිලි වුණ නැති වුණත් අපි ප්‍රශ්න පත්‍ර කතා කරද්දී ආයේ ගැන අපි කතා කරනවා. අපි මේ ආකාරයෙන් සිද්ධාන්ත කතා කරගෙන ඉවරලා හැම එකකම අවසානයේ අපි ප්‍රශ්න පත්‍ර කතා කරන්න බලාපොරොත්තු වෙනවා. හෙට උදේ පාන්දර 4ට තමයි හෙට නෙමෙයි ඉතුරු ඉරිදා හෙට නෙමෙයි පන්තියයි ඉරිදා උදේ පාන්දර 4ට එන්න අපි ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කරනවා මේ අද කතා කරපු ප්‍රධාන නිබන්ධනයට සමගාමීව. එතකොට එහෙනම් අපි අද දවසේදී පාඩම ඉවර කරනවා. ඉතින් සහභාගී වුණ හැමෝටම ස්තුතියි. ඒ වගේම පාඩම් කරන්න මොනවා හරි ගැටලුවක් තියෙනවා නම් මට ගෲප් එකට මෙසේජ් එකක් හෝ මට දාන්න. තේරෙන්නේ නැති දෙයක් තිබ්බොත් එහෙම. ටියුට් එක ඔයගලන්ට පුළුවන් print out එකක් ගන්න ප්‍රශ්නයක් නැහැ. කිසිම ප්‍රශ්නයක් නැහැ. PDF එකක් තියෙන්නේ. ඔකට print out ගන්න පුළුවන්. print out එක අරගෙන ඕක අතේ තියාගන්න. ඕකේ තව කරුණු කාරණා ලියා ගන්න පුළුවන් අපි ප්‍රශ්න පත්‍ර. ඒ වගේම මම ප්‍රශ්න පත්‍රය දානවා හෙට දවසේදී groups වලට. ඒ ප්‍රශ්න පත්‍රයේ print out එකක් පුළුවන් නම් අරගෙන තියාගන්න. ඔයගලන්ට ඉරිදා දවසේදී කතා කරන්න. හෙට පන්ති නැහැ. ආයි තියෙන්නේ ඉරිදා. අපේ දවස් 45 පන්තියේ තියෙන්නේ සඳුදා සිකුරාදා පාන්දර 5:00 ඉඳන් 6:00. ඒ වගේම ඉරිදා පාන්දර 4 ඉඳන් 6 වෙනකන් තමයි අපේ පන්තිය තියෙන්නේ. ඉතින් අද දවසේ ඔබ හැමෝටම ස්තුති කියනවා සහභාගී වුණාට. මම PDF එක නැවතත් දාන්නම් අනිත් groups වලට. ඉතින් ආයිබෝවන් අපි නැවතත් ඉරිදා උදේ පාන්දර 4ට හම්බ වෙමු. ආයිබෝවන් සර්.